ස්වාමීන් වහන්සේ කලින් අහලා නැහැ අපි යන දේශනා. මේ අවුරුදු දැන් 7කට විතර කලින් මේ වෙනීම ඇති වෙලා තියෙනවා. මට මේ ළඟදී හම්බුනේ මට ස්වාමීන් වහන්සේගේ ධර්මයේ මතක් වුණා මේ දැක්කහම ඉතින්. අපි වෙලාව ගිහලා පොඩ්ඩක් අහන් කියලා. මොකද එයාට ඉන්ටර්නෙට් එකෙන් අහන්නත් එච්චර පහසුකම් නැහැ. අපහසුකම් තියෙනවානේ. මොකක්ද ඒක සාසල දෙන්න ඕන ටික දේශනා ටිකක් අහන්න. නිකන් අර ගොඩක් ගෙදරම නිකන් ඉන්නේ නැහැ. හිතන්නත් වෙලාව තියෙනවා. පොඩ්ඩක් අහලා තිබ්බනම් හරි අවබෝධ කරගන්න කියන්නේ මට හිතුනේ පොඩ්ඩක් උන්ට යම් කිව්වේ. කලින් නම් මුත් මේ අහලා නැහැ. දේශනා අහලම නැහැ එකක් වන්නේ. අහන්න නැහැ. එයාට පොඩ්ඩක් කතා කරන්න. එයා කතා කරන්න ඕන ටික. ඔව් මොනවද තේරෙන්නේ මොනවද හිතෙන්නේ කියලා කියන්නේ. ඔව් දැන් කියන්නේ. මොකද මෙයා මොකද මොනේ? සිලින්ඩර් කියලා පේන්නේම නැද්ද? නෑ ඡායාවක් පේන්නේ මට සාමාන්‍යයෙන් ඇක්චුලි නම් ඉලිවාදී රපාර දෙනවා කියලාට සුපාට බෝලයක් වගේ පේනවා. අර විදිහට කුලියක් පේන්නේ නැහැ. මොකක්ද දැන් කරන්නේ? නිකන් දෙන්නේ. ඔව් ගොඩාක් දෙයක් නිකන් ඉස්සන්නේ. මොනවද හිතෙන්නේ ජීවිතේ ගැන? සියලු දේ අනිත්‍ය කියන දේ තමයි කියන්නේ. මගේ කියලා දෙයක් නෑ, ස්ථිරවම කියන්න පුළුවන් දෙයක් නෑ. කන් ඇහෙනවද නේ? බැඳලා හිටියද? බැඳලා? වැන්දේ 2012 ජනවාරි 25 ඇක්සිඩන්ට් වුණේ 2012 අප්‍රේල් 9. මේ දැන් කසාවන්ද අවුරුදු මාස තුනේ. ළමයි නෑ. ඉන්නවා සමහර දෙනෙක් ඉන්නවා. ඒ ළමයින්ගේ වැඩ එහෙම කොහොමද කරන්නේ? වයිෆ් තමයි ගොඩක් ඒක කරන්නේ. අය රස්සාව කරනවා. මේ වයිෆ් රස්සාව කරන්නේ දෙන්න පුදුම නිසා යන්නේ. අපේ ගෙදරින් ගොඩක් උදව් කරනවා. මේ ආයේ අර පොඩි අන්නාසි මේ ලකාවක එක්කනවා සම්මා. ඒකට දැන් මොකද්ද වෙන්න ඕනි? මොකද්ද වෙන්න ඕනි කියලා හිතේ. දැන් පෙනීම අරගෙන මොනවා කරන්නද? කලින් පෙනිච්ච විදියද හොඳ ඔය විදියද? නෑ පෙනීම ගැන කතා කරමු. ජීවිතේ දුකක් තමයි. දැන් විදිය? අර එකපාරට ලැබුණ දේ නිසා හරි කටුකයි. ඉතරයි ඒකට මොන දෙන්නේ? උපදීම පේන්නේ නැහැ කියලා හිතමුකෝ අපි. උපතින්ම ওই විදියටම ආවනම් මොකද වෙන්නේ? මට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නත් තිබුණා. කිසිදෙයක් දැකලා නැහැ. ඒ කියන්නේ ඒ දේවල් මුලින්ම සමහරවිට සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් අප දැන් ජීවිතේ ගොඩක් දේවල් දැකලා ඒ දේවල් එක්ක ඉතින් ගොඩක්
අර දැකපු දේවල් තියෙන නිසා දැන් මානසිකව ප්‍රශ්නයක් තියෙනවනේ. ඈ? ජීවිතේ අපහසුතාවයක් තියෙනවනේ. නෑ ජීවිතය අපහසුතාවය කියන එක බලපාන්නේ කොහාටද? කයටද මනසටද? ඈ? මානසික කතන්දරේ නේ අපි ලියා ගන්න ඕනේ. කායික ප්‍රශ්නේ ලියා ගන්න බෑ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. මානසික ප්‍රශ්න තමයි ලියා ගන්න ඕනේ දැන්. එතෙන් තමයි ඉතින් අපහසු වෙච්ච එකක් හදාගන්නේ නේ ජීවිතේ. නේ කායික වශයෙන් අපිට තියෙන ටිකක් තියෙනවනේ. කායික වශයෙන් අපිට තියෙන බඩගින්න නිදිමත. ලෙඩක් හැදුනාම මේ අපහසුතාවය ඒ ටික තියෙනවනේ. ඒ ටික නැති කරන්න බෑනේ. වෙනත් නැතත් ඒ ටික තියෙන ඉතින්. ඒ ටික නැති කරන්න අර සම්මතමය මරණය කය අතහරින තැනට එන්න බෑ. නමුත් අපි අර මානසික ප්‍රශ්නයක් තියෙනවනේ දැන්. ඒක තමයි ලියා ගන්න ඕනේ. දැන් මෙයාට තියෙනවා කිව්වේ දැන් මේ කලින් පෙනුණා මේ දැන් පේන්නේ නැති ඉඳා ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක යාගෙම තමයි අහගන්න ඕනේ. සමාජයේ ඉස්සරහ ලොකු අපස්ථාවකට පත් වෙන සම්මත මේ දැන් ඉස්සරහට ඒක අනිත්‍ය උන්ට පේනවා වාට පේන්නේ නැහැ කියලා වා හිතනවා. කෙනෙක් ළමයින්ට තාත්තගෙනෙක් වෙන්න පුළුවන් කිසිම කරන්න අමාරුනේ. ක්‍රියාව පැත්තේ දැන් මානසික වේදනාවක්. දැන් වාට ඕනේ දැන් ඔය මානසික ප්‍රශ්න ලියා ගන්නද නැත්නම් ඔය දරුවන්ගේ ටික ලියා ගන්නද? මානසික පැත්තේ සානයක් ලැබුණා ඉතින් ඒතකොට ඒ දෙවලුත් පිළිතුරක් ලැබෙන්නේ. ඒක තමයි දැන් මානසික ප්‍රශ්නේ නම් ලියලා දෙන්න පුළුවන්. ඒක තමයි අපි ලියා ගන්න ඕනේ උතන. මානසික ප්‍රශ්නේ කොහොමද ලියාගන්නේ? අපිට කවදාවත් පෙන්නලා නැත්තම් දවාගේ ඇස් දෙකෙන් ඔය පේන්නේ නැත්තේ. අපිට කවදද මේ කවුද අර මේකට කම්පියුටරේ ලයිට් එක දාලා මේ කවදාවත් ඔයාලට පෙනිලම නැත්තම් ජීවිතේ දැන් ඔයාලට කලින් දැන් අවුරුදු ගාණක් යනකම් කසාදත් බැඳලා කාලයක් යනකම් පෙවුණානේ. ඊට පස්සේ පෙනුනේ නැහැ නේද? එහෙමනේ නේද? කලින් පෙවුණා දැන් පේන්නේ නැහැ නේ. නමුත් අර කලිනුත් පෙනිලාම නැත්තම් මොකද වෙන්නේ? සමහර විට ස්වාමීන් කලිනුත් පෙනිලාම නැත්තම් ඒතකොට දැන් ප්‍රශ්නයක් නැහැ නේද? සාමාන්‍ය දෙයක් නෙවෙයි. දැන් මම ඔප්පු කරලා වෙන්නොත් එහෙම කලිනුත් පෙනිලාම නැහැ කියලා. කලිනුත් පෙනිලාම නැහැ කියලා ඔප්පු කරලා වෙන්නොත්. කලිනුත් පෙනිලාම නැහැ කියලා ඔප්පු කරලා වෙන්නොත්. ඒ කියන්නේ S2කට. ඈ? එතකොට ඒක හිතන්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන්. ඒ උනාට ඇත්ත ඒක තමයි. දැක්ක දෙයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන් නිසා. හරි මම ඒකත් බොරු කියලා ඔප්පු කරලා වෙන්නවා. අන්දේකට සිටිජ වෙනවා.
අපි ඒක ඔප්පු කරගමු නේද? කවදාවත් අපිට පෙන්නලම නැහැ කියලා. ඇත්තටම පෙන්නලා නැහැ අපිට කවදාවත්. ඇස් දෙකෙන් පෙන්නලා නැහැ. ඒ කියන්නේ කවදාවත් ඇස් දෙකෙන් පෙන්නලා නැහැ කියන තැන පොඩ්ඩක් අපි ගමු බලන්න. ඒක ලියාගත්තා නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. අර මිනිස්සු මෙහෙම හිතයි, අරවා හිතයි, මේවා හිතයි කියලා ඒක ඔක්කොම කතන්දරයක් වෙනවා. දැන් ඔයා ඇස් දෙකෙන් දැකලා හදාගෙන තියෙනවනේ මොනවා හරි ටිකක් දැස් පේන කාලේ. නේද? දුවාද මේ ගෙවල් දොරවල් අම්මා තාත්තා මේ ලෝකය මෙහෙම ටිකක් හදාගෙන තියෙනව නේද? ඇස් දෙක පේන කාලේ. ඈ? ඇස් දෙක පේන කාලේ හදාගෙන තියෙනවා. අවුරුදු කීයකින්ද ඔයාට ඇස් පේන්නේ නැතුනේ? අවුරුදු 30ක් වෙනකන් ඔයා හදාගෙන ඇස් දෙකෙන් ලෝකයක් හදාගත්තනේ. හරිද? අවුරුදු 30ක් වෙනකන් ඔයා ඇස් දෙකෙන් දැකලා යම් යම් දේවල් හදාගත්තා. ඒ කියන්නේ ඇස් දෙකට පේනුණානේ. අපි යන්කෝ දැන් මේ ඉපදිච්ච තැනටම මුල්ම තැනට. දැන් අවුරුදු 30ක් කියන්නේ මේ ඉපදිච්ච දවසටම යනවා. අපි ඉපදුනේ කොහෙන්ද? ඈ? මගුතෙන් ඉපදුනේ. මම මගුතෙන් නෙවෙයි කියලා කිව්වොත් එහෙම. පිළිගන්න අමාරුයි නේ. දැන් ඔයා මගුතෙන් ඉපදෙනවා දැක්කද? ඔයා දැක්කේ නෑනේ. ඒකනේ මාර වැඩිනේ. ඔයා දැකලා නෑනේ ඉතින් මගුතෙන් ඉපදෙනවා. එතකොට ඔයා කොහොමද කියන්නේ මගුතෙන් ඉපදුණා කියලා? සමහරවිට මම ඒ දේ දැක්කත් සමහර විට මම ඒ දැකලා ඇති. නමුත් මට නෑ. ඒක ටික මතකයක් නැතුව. නෑ ඒක නෙමෙයි. මතකෙකුත් නැත්නම් කොහොමද කියන්නේ ඔයා? තමයි මම සමහර විට එහෙම ඉපදෙන දැකලා තිබිලා මට මතකයක් නැතුව කියලා ඒ දේ. දැකපු දේ අමතක වෙන්න බෑනේ. දැකපු දේ අමතක වෙන්න බෑනේ. ඇක්සිඩන්ට් එක වෙච්ච එක දවසයි කලින් දවසයි වගේ දවස් දෙකක් විතර මතකත් නැහැ. ඒක කාර්යය තමයි. උන්කල ඉවරයි නේ. මේ නාඩ ඒක ඒ සිද්ධිය ගන්න කොතනට? දැන් ඇක්සිඩන්ට් එක වෙච්ච දවසේ ඊට පස්සේ මතක නැහනේ. හරිනේ. හරි දැන් එතකොට දැන් ඉපදිච්ච දවසේ මම මේ ඔයා ඉපදෙනවා දැක්කේ නෑනේ. අත් දෙකෙන් දැක්කේ නෑනේ කියන්නේ. හොඳට මතක් කරලා බලන්න. අපි ඇස් දෙකෙන් දැක්කේ නෑනේ. ඉපදෙනවා කියන්නේ. මේ මෙතන හරියට මල්ල ගන්න හොඳේ. ඊට පස්සේ ආයෙ ඔයාලට තව කියන්න දේවල් ඉතුරු වෙන්නේ නෑ. දැන් ඇස් දෙකෙන් අපි මව්කුසින් මෙච්චර කාලෙ හිටියයි මාස ගාණක් හිටියයි ඉපදුනා කියලා ඇස් දෙකෙන් දැක්කේ නෑනේ. ඒතර ඔයා මව්කුසින් ඉපදෙනවා කියලා කොහොමද දැනගත්තේ? අම්මා තාත්තා කියන දේවල් අහලානේ. ලෝකෙ මිනිස්සු අපිට උගන්වනවානේ. ඒතකොට මේ මිනිස්සු ඒ කියන ඒවා කොහාටද ඇහුනේ? ඈ? ඇහුනේ කොහාටද? කනටනේ ඇහුනේ. ඒක කනටනේ දැන් ඔයා මව්කුසේකින් පොදුනයි කියන එක ඇහුනේ කනට නේද? ඒක කනට ඇහෙන්න කලින් ඇස් දෙකෙන් දැක්කේ නෑනේ ඉපදෙනවා. දැක්කේ නෑනේ? ඇස් දෙකෙන් දැක්කේ නෑනේ අපි ඉපදෙනවා. ඒක කනට කනෙන් තමයි අහගත්තේ නේ. ඒක ඇස් දෙකෙන් දැක්කේ නැත්තම් ඉපදෙනවා. කනෙන් ඇහුවට පස්සේ ඇස් දෙකට පේන්න පුළුවන්ද? දැන් ඇස් දෙකෙන් දැක්කේ නැත්තම් මම ඉපදෙනවා. හරිද? මව් කුසෙන් ඉපදෙන ඇස් දෙකෙන් දැක්කේ නැත්තම්. අපි කනින් එහාගන්නේ දැන්.
කණෙන් ආගත්තට පස්සේ ඇහැට පේන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අර සැබෑම වෙන්නේ නැහැ. චිත්‍ර රූපයක්ම වෙන්න පුළුවන්. හරිද? හරි චිත්‍ර රූපේ මැවෙනවනේ. ඒ මැවෙන චිත්‍ර රූපේ දැන් ඇහැට පේනවද? නෑ. ඇහැට පේන්නේ නැහැ නේ ඒතකොට. ඒතකොට අපි ඉපදිලා තියෙන්නේ කොහෙන්ද? මව් කුසෙන්ද කනෙන්ද? කනෙන්නේ. ඒක පැහැදිලිද? ඒතකොට අපි මව් කුසෙන් ඉපදනවා කියලා අපි දැකලා නැහැ නේ ඇස් දෙකෙන්. ඒතකොට කනෙන් තමයි ඔබ අහගන්නේ නේ. කනෙන් තමයි අහගන්නේ නේ. දැන් හරිනේ ඉතින් ඒතකොට දේවා ඉපදිලා තින්නේ මව් කුසෙන් නේ කනෙන්නේ. දැන් කනෙන් ඇහුවට පස්සේ ළමෙක් ඉපදෙනවා කියන එක චිත්‍ර රූපයක් නැවෙනව නේද? ඈ? ඒ චිත්‍ර රූපය ඇහැට පේනවද? නෑ ඇහැට පේන්නේ නෑ. ඇහැට පේන්නේ නැහැ? ඒතර අම්මා හදා ගන්න දෙන බාර. දැන් ඉපදිච්ච තැන ලිහුණානේ නේ. ඒතර අපි කවදාවත් මව්කුසින් ඉපදිලා නැහැ නේද? නෑ නේද ඉපදිලා නැහැ නේද මව්කුසින්? ඒතර කනෙන් ඉපදුනේ. ඒතර අම්මා ළමෙක් ඉපදෙනවා කියන්නේ කොහෙන්ද ආගත්තේ? දැන් ඔබට කිව්වේ අම්මානේ. අම්මා කොහෙන්ද ඒක ආගත්තේ? ඒ අම්මගේ අම්මා ආගත්තේ. ඒ අම්මගේ අම්මා. ඒතර පරම්පරාවේ ඔක්කොම ආගෙන තින්නේ කනෙන් නේද? උපත කියන එක. ඒතර කනෙන් මිනිස්සෙක් ඉපදෙන්න පුළුවන්ද? බෑනේ. බෑනේ. ඒතර සත්‍යයේ පුද්ගලයෙක් කනෙන් ඉපදෙන්න බෑනේ. අන්න. දැන් ඊට පස්සේ බලමුකෝ අම්මා හදා ගන්න නැතම. අම්මා ඇස් දෙකෙන් දැකලාද හදාගත්තේ? කනෙන් අහලාද? කනෙන් අහලානේ. ඔය ඇස් දෙකෙන් දැක්කලා නෙවෙයි අම්මා හදාගත්තේ. කනෙන් අහලා නේද? හරි. ඒතර ඇස් දෙකෙන් දැකලා හදාගත්තේ නැත්නම් කනෙන් ඇහුවට පස්සේ අම්මා හැට පේන්න පුළුවන්ද? හරි පේන රූපය පොල් ගහක් පෙන්නලා අම්මා කිව්වොත් එහෙම. අදලා පොල් ගස් අම්මා නේද? හා? මොකද? අපි ඉස්සෙල්ලාම අම්මා මේ පොල් ගහ අම්මා කියලා පිළිගත්තොත් එහෙම අපිට අදලා පොල් ගස් අම්මා නේද? එතකොට දැන් කණෙන් දැන් මෙහෙම හිතමු දැන් ඔබේ අම්මා ඔබට අම්මානේ. තාත්තට කවුද වෙන්නේ? එතකොට ඔබේ දරුවන්ට කවුද වෙන්නේ? හරි ඒතකොට තුන්දෙනාටම පේන්නේ එකම රූපේ නේද? ඒත් එකම රූපෙට නම් තුනක් තියෙනව නේද? ආච්චි, බිරිඳ, අම්මා. ඒතකොට හරි එක මොකද්ද? හරි එක මොකද්ද ඒතකොට? ඒතකොට දැන් කෙනා විසින් හදාගන්න එක නේද මේ? ඒතකොට ඔයා අම්මා කියලා හදාගන්නව නේද? ඒක අම්මා කියලා හදාගන්නේ කණෙන් අහලා නේද? හරිනේ හොඳට මේක ලියා ගන්න. හරිද? කණෙන් අහලානේ හදාගන්නේ. ඒක කණෙන් අහලා හදාගන්නේ කොහොම ඉස්සලා ගුවන්නේ චිත්‍ර රූපයක් කියලා. ඒතකොට ඒ හදාගන්න චිත්‍ර රූපය අර පේන රූපෙට අයිතිද? අයිති නෑනේ. අයිති නෑ නේද? ඒතකොට ළමයි හදාගන්නව නාච්චි කියලා. ඒ ළමයි හදාගන්නේ කණෙන් අහලානේ. ඒතකොට මේ ළමයි කණෙන් අහලා හදාගන්න එක අර පේන රූපෙට අයිතිද? නෑනේ. ඒතකොට තාත්තා හදාගන්නවනේ බිරිඳ කියලා. ඒතකොට තාත්තා හදාගන්න එක බිරිඳ කියලා හදාගන්න එක පේන රූපෙට අයිතිද? ඒතකොට ඇහෙන් පේන ඒවා බොරු නෙවෙයිද? ඇහෙන් පේන මේතකොට බොරු නෙවෙයිද මේ? හොඳට හිතලා බලන්න. ඒකද මේ කොහොමද වෙන්නේ? දැන් එකම රූපේ නම් පේන්නේ. එකම රූපෙ තුල අම්මා, ආච්චි, බිරිඳ කියලා තුන් දෙනෙක් කොහොමද ඉන්නේ? බොරුවන්නේ මේක. බොරුවක් නෙවෙයිද? එතනම බෑදී අන්න ලෝකේ හදාගන්න තැන. දැන් උතනනේ අපි ඉස්සරහම ලෝකේ හදාගන්නේ. අම්මා සහ උපත කියන එකනේ අර අපි ඉස්සරහම හදාගන්නේ. හරිද? එතන මරණය කියන එක ලියා ගමුකෝ. දැන් උපත ලියා ගත්තා. හරිද? ඒතර උපත කියන එක කවදාවත් මව්කුසකින් වෙලා නැහැනේ. කණෙන් තමයි අපි ඉපදිලා තියෙන්නේ. මම ඉපදිලා තියෙන්නේ. දැන් මම කියලා කෙනෙක් ඉන්නවනේ දැන් උතන දැනට ඉන්නවනේ.
මම ඉන්න හින්දානේ දැන් ওই ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. දුක තියෙන්නේ, බය තියෙන්නේ, මරණය තියෙන්නේ. ඔය ඔක්කොම මම ඉන්න හින්දානේ. දැන් මම ඉන්නවද නැද්ද කියන එක තමයි අපි මේ දැන් ගවේෂණය කරන්නේ. දැන් එතකොට උපත කියන එක ලියාගත්තනේ. හරි දැන් අම්මා හදාගන්න තැන ලියාගත්තනේ. එතකොට මේ දෙකම බොරු නේද? ඒ දෙකම බොරුනේ. ඒ දෙකම බොරුනේ එතකොට. අන්න දැන් මරණය ලියාගමුකෝ මරණය. අන්න මැරෙනවා කියන එක ඔබ කොහෙන්ද හදාගන්නේ? දැන් මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න උටත් අපිට ඇස් දෙකට පේනවා. මැරුණාමත් පේනවනේ. නිදන් ඉන්න කොටත් පේනවනේ. මැරුණාම ඉන්න විදියයි නිදන් ඉන්න විදියයි දෙකම එකයි නේද? ඒක එකම පෙනීම තුළ පණ තියෙනවා මැරිලා කියලා දෙකක් තියෙන්න බෑනේ. අර අම්මගේ උපමාව ගන්නකො එතනට. ඒතර මරණය කියන එකට ඔබ කනින් නේද ආගන්නේ? ආන්න. එහෙනම් කනින් අහලා හදාගන්නේ ඔබ ඉස්සෙල්ලා කිව්වනේ මේ චිත්‍ර රූපයක් කියලා. ඒතර මරණය කියන එක චිත්‍ර රූපයක් නෙවෙයිද? සංකල්පයක් නෙවෙයිද? ඈ? දැන් එතකොට දැන් සත්‍යෝ ඔබ ඉපදුනේ කනෙන් නම් සංකල්පයක් විදියට ඉපදිලා තියෙන්නේ දැන්. ඒ සංකල්පයක් මැරෙනවද? දැන් ස්වාමීන් වහන්සේ දැන් මරණය කියන එකේදී මගේ මරණය මම දැක්කද දැන් සාමාන්‍ය ඔබේ මරණය තමයි ඔබ ලියා ගන්න ඕනේ. දැන් බාහිරින් පේන දේවල් නැහැ. ඒකට ඇත්තද කියලා ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ. දැන් ඔබ ඉස්සෙල්ලා මම කිව්වේ අර අම්මගේ උපමාව අරගෙන. අම්මා ඔබට අම්මා විදියට පේනවා. ඔබේ දරුවන්ට ආච්චි විදියට තාත්තට බිරිඳ විදියට. ඒතකොට පේනේ රූපේ බොරු නෙවෙයිද? ඒ පේනේව බොරුම නෙවෙයිද ඒතකොට? දැන් ඒකම පේන එකයි පේන රූපේ ඇත්ත නම් තුන් දෙනාටම එකම විදියට පේන්න එපයි. නමුත් එහෙම පේන්නේ නැහනේ. එතකොට මරණය මොකද? එතන ස්වාමීන් වහන්සේ මට හිතන්නේ මම යන්නේ. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ අපිට පේන රූපේ එකයි. නමුත් අපි ඒක හැඳින්වීමට දාගෙන තියෙන නම තමයි වෙනස් වෙන්නේ. ඔව්. ඔදි වෙන මොකක් වෙනස් වෙන්නේ නැහැ. මං අහන්නේ ඔබ හැඳින්වීමට දාගන්න නම තියෙනවනේ. ඒ නම හරියද? හරිද ඒ නම? අම්මා කියලා ඔබ හදාගන්න එක ඇත්තද? බොරුද? අපිට සමහර විට ඇයි පිළිගන්න අමාරු? අපි මම දේශනා කරන විදිහට නෙමෙයි. අපි දැන් ඇත්ත විදිහට අපි දෙයක් කණෙන් අහලානේ අම්මා කියලා තේරුම් ගන්නේ. ඔව්. නමුත් ඒක අපි ඉපදිලා ඉන්නේ වෙන කුසකින් කියන දන්නේ නැහැ නෑනේ. ඒතකොට අපි මව්කුසෙන් ඉපදිලාම නෑනේ එතකොට. ඔව් දැන් අපි දැන් ඒ කෙනාට දැන් උපමාවකට පොඩි ළමයෙක් ගන්නකො. දැන් ඔබේ ළම දරුවා ඉන්නවනේ. ඔබේ දරුවා අම්මගේ ඔබේ බිරිඳගේ බඩින් ඉපදුණයි කියලා පොඩි එකා දන්නේ නෑනේ. ඔබලා නේද කනට දාන්නේ. ඉතින් ඒකම නෙවෙයිද ඔබටත් උනේ. ඒතර ඌ විශ්වාස කරනවනේ ලොකු වුණාම මමත් ඉපදුනේ මේ අම්මගේ බඩින් කියලා. අන්න වැඩේ. දැන් හරි ලේසිනේ දැන් මේක. ඒතකොට ඉපදීමම කියන එක බොරුවක් නෙවෙයිද? බොරුවක්. හරි දැන් මෙහෙම හිතන්න දැන් හරි. ඒතකොට උපත මරණය දෙකම හරි. ඒතකොට අම්මා කියලා හදාගන්න තැනත් හරි. එතකොට තව දැන් ඔබට ලෝකයක් තියෙනවනේ දැන්. අර ස්පේන කාලේ හදාගත්ත ලෝකේ. අම්මා තාත්තා ගහකොළ ඉර හඳ ආගම ස්ත්‍රී පුරුෂ භාවය ඈ මේ ඔක්කොම වචන නෙවෙයිද? වචනනේ. ඒ වචන කොහෙන්ද ඇවුනේ? කනටනේ ඇවුනේ. ඒක කනට ඇහිච්ච ඒවා වාම ගුවනේ ඉස්සලා චිත්‍ර රූප කියලා. දැන් එතකොට ඔය ලෝකයේ කියලා ඔබ හිතන් තියෙන චිත්‍ර රූප ගොඩක් නෙවෙයිද? චිත්‍ර රූප ගොඩක් නේද? දැන් මම ඔබට නම් දැන් වචනයක් කියනවා. හරිද? දැන් මම ඔබට වචනයක් කියනවා. හැබැයි තාම මේ වචනේ ඇහුන්නේ නැහැ. හොඳේ? දැන් මේ වචනේ ඇහෙනකොටම ඔබට එකක් හැදෙනවා. හරිද? ඒ හැදෙන එක
ඔබ හොඳට බලන්න ඒක ඔබේ ඇහැට පේන එකක්ද කියලා. ඒ හැදෙන එක ඇහැට පේනවද කියලා බලන්න. මම දැන් නම් වචනයක් කියනවා. මම කියනවා දැන් බුදු පිළිමය කියලා. දැන් මැවුණා නේද එක? එක කොහෙද මැවුනේ? මනසනේ. හරි මනසෙ මැවිච්ච එක දැන් ඇහැට පේනවද? හරි කලින් පෙවුනද? කලිනුත් පෙවුනද? කලින් පෙවුන්නේ නැහැ නේද? ඒකට ඇහැට පෙවුන්නේ නැහැ නේද? ඒතර බුදු පිළිමේ කියන චිත්‍ර රූපය උතන නේද හැදෙන්නේ? උතන නේද හැදෙන්නේ ඒතකොට? නෑ නෑ කලින් දැක්කේ ඉවරයිනේ දැන්. කලින් දැක්කේ ඉවරයිනේ. දැන් මෙහෙම ගමුකෝ දැන් අතීතයේ තියෙනවනේ. අතීතයේ ගිහිල්ලා තියෙනවා. දැන් අතීතයේ ගන්න පුළුවන් ද ආපහු? අනාගතයේ ඇවිල්ලා නැහනේ. ඒක ගන්නත් බෑනේ. එන අතීතයේ ගන්නත් බෑ අනාගතයේ ඇවිල්ලත් නෑ. ඒතකොට ඔබට තියෙන මේ මොහොත විතරයි නේද? මේ මොහොතේ අතීතයක් නෑනේ. දැන් ඔබට මේ සද්දය ඇහෙන වර්තමාන නේද? මේ සද්දය ඇහෙන වර්තමානනේ. ඒක කලින් ඇහිච්ච සද්ද ඉවරයිනේ. ඒක අතීතයට ගියානේ. දැන් ඒක ආයෙ ගන්න බෑනේ. බෑ නේද? බෑ. ඒක මව්කුසෙන් ඉපදිච්ච දවසෙත් අපි දැන් මව්කුසෙන් ඉපදිලා නැහැ. අපි මේ කතාවට කියන්න එපා දැන්. දැන් උපමාවට කො මව්කුසෙන් ඉපදිච්ච දවසෙත් ඔබ හිටියේ වර්තමාන නෙවෙයිද? වර්තමානනේ. වර්තමානෙම හිටියේ. ඒක අතීතයක් හම්බෙලාම නැහැ නේද අපිට? අනාගතයක් හම්බෙලාම නැහැ නේද? හම්බෙලාම නැහනේ. ඒක දැන් ඔය මව්කුසින් ඉපදිච්ච දවසේ ඉඳලා දැන් මේ සම්මතිය කියන්නේ හොඳේ. දැන් ඔබේ කයට දැන් අවුරුදු 30ක් කියමුකෝ. ඔය කය දන්නේ නැහනේ වයස. උදේ අපේ ශරීරය අතපය කකුල් කියන්නේ නැහනේ වයස මෙච්චරයි කියලා. ඒතකොට වයස කියන එක හිතට අපි ගන්න නේද? හිතට අපි ගන්න නේද? ඒතර අපි කාලයක් ඇවිල්ලා තියෙනවද? වයස දෙද කියන දෙත් අනුව ඉතින් එහෙම බලද්දි කාලයක් කියලා තියෙනවා. එහෙම බද්දිනේ ඒක ඔබටම ඔප්පු කරගන්න. මම කියනවත් නෙවෙයි. ඔබම හිතලා බලන්න මේක බොරුද ඇත්තද කියලා. දැන් අපි ඉපදිච්ච දවසේම හිටියේ වර්තමානයේ. අම්මා කියන එක හදාගත්තෙත් ඔබ වර්තමානයේ කණෙන් අහලා. චිත්ත රූපයක් විදියට. උපත කියන එක හදාගත්තෙත් එහෙමයි. ඒක කණින් ඇහෙනකොට සිතක් සකස් වෙනව නේද? ඒ සිත සකස් වෙන්නේ අතීතද අනාගතයේද වර්තමානයේද? වර්තමානයේ. එහෙනම් මේ මොහොතේත් ඔබට සද්දයක් ඇහෙද්දී සිතක් සකස් වෙනව නේද? ඒකත් වර්තමානයේම නේද සකස් වෙන්නේ? වර්තමානයේ. එහෙනම් හැමදාම අපි වර්තමානයේම නේද හිටියේ? වර්තමානයේ. ඒක වර්තමානයේ ඔබ හදාගන්න ලෝකයක් නෙවෙයිද මේක? දැන් ඔබේ දරුවෝ ඔබේ බිරිඳ දැන් ඉන්නවද? දැන් මෙතන ඉන්නවද? මෙතන නැහනේ. ආයෙ දැන් ගෙදරට ගියාට පස්සේ දැන් ඔය ඇහැ කරනාසිය කියන්නේ නැහනේ මේ බිරිඳ ඉන්නවා ළමයි ඉන්නවා කියලා. කියන්නේ නැහනේ. ඔබ ගෙදරට ගියාමත් වර්තමානයේම නේද ඉන්නේ? එහෙනම් දැන් ඔබට බිරිඳගේ හඬ ඇහෙනකොට ඔබ හදා ගන්නව නේද එකක්? ඒතකොට ඒ මොහොතේ නේද හදාගන්නේ? ඉතින් කලින් තිබිච්ච එකක්ද හදාගන්නේ? නැහනේ. කලින් තිබුණා නෙවෙයි දැන් තියෙනවා නෙවෙයි. අන්න. කලින් තිබුණා නෙවෙයි දැන් තියෙනවා නෙවෙයි. දැන් ඔබ මෙතන දැන් ඔබට පේන්නේ නැහැ නේ කිසිම දෙයක්. හරි දැන් බිරිඳ ඇවිල්ලා මෙතන වාඩිලා ඉන්නවා කියලා හිතන්න. දැන් ඔබ දන්නේ නැහනේ. දැන් ඇවිල්ලා ඔබ ස්පර්ශ කරනවා. දැන් ඔබ දන්නේ නැහනේ. ඔබ අඳුරගන්නේ මොකෙන්ද? එහෙනම් කණෙන් නෙවෙයිද මේ ලෝකෙම ඇවෙන්නේ? දැන් ඔබට මං පාටක නමක් කියනවා. තාම ඒක මැවිලා නැහනේ. මැවිලා නැහැ නේද ඒක තාම? ඔය කන්ට ඇවුන්නේ නැහනේ. මං කියනවා නමක් කියනවා ඈ. මං කියන රතු පාට කියලා. දැන් මැවුණා නේද? ඒතරේ මැවිච්ච එක එළියටද අයිතිද? ඒ මැවිච්ච එක එළියට අයිතිද? එහෙනම් දැන් ඔබ ඉස්සෙල්ලා ඇහෙට පෙවුනා කිරුවානේ ලෝකයක්. අන්නේ පෙනිච්ච ලෝකෙට අයිතිද රතු කියන පාට සංකල්පය? අයිති නෑනේ. ඒතකොට සංකල්පයක්ම විතරක් නෙවෙයිද මේ පාට කියන ඒවා? ඈ? සංකල්ප නේද ඒතකොට ඔක්කොම? දැන් ඔබට රතු කියලා පේනවා. හරිද?
මෙතන ඉන්නවා වෙන භාෂාවක් දන්නේ කි. එයාටත් ඒ වචනේ ඇහෙනවා. හැබැයි එයාට ඒ රතු කියන වචනේ එයාට ඇහෙන්නේ කළු කියලා. එතකොට එයාටම වෙන්නේ කළු නේද? එතකොට මේ ඔබ ලෝකයේ කියන එක හදාගෙන තියෙන කොහෙන්ද එතකොට? ඇහෙන්ද කනින්ද? එතකොට ඇහැ වැඩක් නැහැ නේද? එතකොට ඇහැට පෙනිලම නැහැ නේද කවදාවත්? කවදාවත්ම පෙනිලා නැහැ නේද? ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකන් කවමදාකවත් ඔබට ඇහැට රූප පෙනිලා නැහැ නේද? පෙනීමක් තිබුණා. නමුත් පෙනීම තුලින් අපි ඇහෙන් සංකල්ප හදාගත්තේ නැහැ නේද? ඉතින් පොඩි එක අම්මා කියන එක මේ ඇහෙන් දැකලා නෙවෙයිනේ හදාගන්නේ කනෙන් අහලානේ. අන්න ඒතකොට දැන් ඔබම ප්‍රඥාවෙන් බලන්න ඔබ පණවගත්ත ලෝකයේ අම්මා තාත්තා ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන ස්ත්‍රී පුරුෂ භාවය ඔය ඔක්කොම ඇහෙන්ද හදාගත්තේ කනෙන්ද? අන්න ඒතකොට කනෙන් නේද මේ ලෝකේ හදාගන්නේ? ඉතින් හරිනේ එතකොට ඒකම පැහැදිලිනේ බොරුවක් නෙවෙයිද මේක? ඒක කණෙන් සත්‍ය පුද්ගලෙක් ඉපදෙන්න පුළුවන්ද? බෑනේ. කවමදාකවත් ඉපදෙන්න බෑනේ. මොකද කනට ඇහෙන්නේ ශබ්දයක් විතරයිනේ. ඒ ශබ්දය ඇහෙන්නේ වර්තමානයේ නේද? ඒ වර්තමානයේ ඇහෙන ශබ්දය එතනම ඉවරයි නේද? දැන් මේ හඬ ඇහෙනකොට මේ හඬ ඇහෙද්දි අර හඬ ඉවරයි. ඒතර මේක මේ මොහොතේම වෙන ලෝකයක් නෙවෙයි තියෙන්නේ. ඒතර මේක මායාවක් බොරුවක් නෙවෙයිද? ඉතින් ඔබට ඇහැට පෙවුනත් නැතත් දැන් වැඩක් තියනවද මං අහන්නේ? දැන් ඔබට ඇහැට පෙවුනා කියන්නකෝ. ඔබට ඇහැට පෙවුනත් ඔබ කරන්නේ කනවා. බඩගිනි වුණාම කනවා. නිදා ගන්නවා. වැසිකිලි යනවා. උච්චරයි නේද කරන්නේ? ඇහැට පෙවුනත් ඔච්චරයි, පෙනුම් නැතත් එච්චරයි නේද? එච්චරයි තියෙන්නේ මෙතන. පොඩි කාටත් තිබුණේ ඒ ටික නේද? පොඩි කාටත් තිබුණා නිදිමත තිබුණා, බඩගින්න තිබුණා. ඒ ටික විතරයි නේද? එතකොට ඊයින් පස්සේ හදාගන්න ඕනේද අපි ලෝකයක්? ඒ හදාගන්න ලෝකේ ඇත්ත ලෝකයක්ද? කණෙන් අහලා හදාගන්න ලෝකේ ඇත්තද? බොරුවක් නේද? එතකොට ඒක සංකල්ප නේද? ඒක අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා හදාගන්න ඔක්කොම සංකල්ප නේද? අන්න දැන් මේ සංකල්ප ලෝකේ ඇත්ත වෙලා නේද අපි දිව්වේ මෙච්චර කාලයක්. දැන් ඒක ඇත්තද? බොරු නේද? හරිනේ එතකොට. දැන් ඒතර මානසිකව අපි දුක් වුණේ ඇයි මෙච්චර කාලයක්? මට අරක නැතුණා මේක නැතුණයි කියලා. ඒ දේවල් ඇත්ත වෙච්ච හින්දා නේද? ඒ දේවල් ඇත්ත වෙච්ච හින්දා නේද? ඒතර දැන් දුක් වෙන්න දෙයක් තියෙනවද නැහනේ? මෙතන හේතුඵල ධර්මයක් තියෙනවා. දැන් කොස් ගහකින් ඇටයක් කොස් ඇටයක් කටිලා පැලවෙනවා. එතකොට ඒකට පොහොර මේ පස් තියෙනවා වතුර තියෙනවා හිරු එළිය වැටුණාට පස්සේ ඒක පැලවෙනවනේ. දැන් මහා කොස් ගහ දන්නේ නැහනේ මේක මගේ පැලයක් කියලා. දන්නේ නැහැ නේද? දැන් ඔබේ ළම දරුවෝ දන්නවද? දරුවන්ගේ ශරීරය දන්නවද? දැන් ඔබ තාත්තා කියලා. නැහනේ. අන්න ඒ වගේ හේතුඵල ධර්මයක් තියෙනවා. ඔය කය ශරීරය කියන එකත් මේ මහ පොළොවෙන් හැදිච්ච එකක්. ඕක හැදිලා තියෙන්නේ අලබතල මඤ්ඤෝක කාලා මහ පොළොවේ හැදිච්ච සාරය අරගෙන තමයි ඔය කය පෝෂණය වෙන්නේ. ඒක ඕකේ තියෙන ඇතුලේ තියෙන්නේ බත් කන බත් වලින් අලබතල මඤ්ඤෝක වලින් නේද ඕක පෝෂණය වෙන්නේ. ඒතර මහ පොළොවෙන් නේද ඕක හැදිලා තියෙන්නේ. අර කොස් ඇටේ පැලවෙන්න මේ මහ පොළොවේ සාරය උරාගත්තා වගේ ඔය ආහාර පාන වලින් නේද ඔය ශරීරය පාලනය වෙන්නේ. ඒතර ඕක ඔබට අයිති එකක්ද? මහ පොළොවට අයිති එකක් නේද? ඒතර මහ පොළොවට අයිති එක දැන් මගේ කරගන්න ගියා නේද අපි? අන්න මගේ කරගත්තේ කොහොමද දැන්? කණෙන් අහලා ලෝකයක් හදාගෙන නේද? දැන් ඔබේ ඇහැ අල්ලන්නකෝ. ඇහැ අල්ලලා බලන්නකෝ. ඇහැ අතින් අල්ලලා බලන්නකෝ. දැන් ඇහැ අහුවෙන්නේ ඇහැද මස්ද? දැන් කන අල්ලන්නකෝ. අහුවෙන්නේ කනද මස්ද? ඒතර ඇහැ කන කියන එක සංකල්පයක් නෙවෙයිද? ඒතර සංකල්ප උඩන්නේ මේක. ඒතර කය කියලා කියන්නේ සංකල්පයක් නෙවෙයිද? හිතට ආපු එකක් නෙවෙයිද? ඒතර හිතට ආපු කය ඇත්තද? සංකල්පය අල්ලන්න පුළුවන්ද? දැන් ඔබේ අත ඇල්ලුවට පස්සේ අහුවෙන්නේ අතද මස්ද? එන අත කොහෙද තියෙන්නේ?
සංකල්පයක් විදියට හිතේ නේද? හරි දැන් මේ සංකල්පයක් විදියට ගත්ත දේවල් දැන් තියෙනවද? දැන් හිතේ කොහෙවත් තියෙනවද දැන්? දැන් නැහනේ. ඔබ ඉන්නේ වර්තමානෙමනේ. වර්තමානෙමනේ ඉන්නේ. එහෙනම් ඒ ඔක්කොම සංකල්ප. බොරුවන්. මායාවන්. දැන් මොනවද කරන්න ඕනේ දැන්? දැන් මෙතන කරන්න දෙයක් තියෙනවද දැන්? නෑ නේද? කරන්න දෙයක් කිසිම දෙයක් නෑ නේද? බඩගිනුනාම කනවා නිදිමත වුණා නිදා ගන්න විතරයි නේද? ඉතරයි තියෙන කරන්න. වෙන කරන්න දෙයක් නෑ මෙතන. දැන් ඒතකොට නිවන් දකින්න කියලා මොනවද කරන්න ඕනේ? නිවන් දකින්න මොනවද කරන්න ඕනේ? ඈ? නෑ දැන් ඔය කතා ගැහුවට පස්සේ ඈ? මනස නිරෝල් කරගන්න ඕනේ. දැන් ඔය මනසක් කියලා එකක් තියෙනවනේ දැන්. ඔය මනස කියලා කියන්නේ ඇහැ කන නාසය කියන ඒ වගේ ගත්ත දේවල් වලින් හදිච්ච ගන්නේ. ඔය මනසේ තියෙන ඒවා නේද? දැන් ඒතර ඇහත් කැපුණානේ. ඒතර ඔක්කොම කනින් ගත්ත දේවල් නෙවෙයිද? කනින් ගත්ත දේවල් නේ තියෙන්නේ. දැන් මේ කනින් ගත්ත දේවල් දැන් තියෙනවද? දැන් තියෙනවද? එහෙනම් මනසක් දැන් තියෙනවද? නෑ නේද? එහෙනම් වර්තමානයේ මනසකුත් නෑ නේද? නෑ. ඒක නිවන් දකින්න කරන්න දෙයක් නෑනේ. ඔය පණිවිඩය අහගන්න විතරයි තියෙන්නේ. දැන් මං අහන්නේ දැන් ඔබට බැඳීම් කියලා දේවල් ටිකක් තියෙනවානේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ ළමයි ඉන්නවා පවුලක් ඉන්නවා කියලා. දැන් මං අහන්නේ බැඳෙන්න දෙයක් තියෙනවද? බැඳෙන්න දෙයක් එළියෙන් හම්බ වෙනවද? දැන් පුතා කියලා සංකල්පයක් නේද හදාගෙන තියෙන්නේ. ඒතකොට දැන් ඔබ සංකල්පයකට නේද බැඳිලා තියෙන්නේ. හරි දැන් ඔබට ඇස් ටික පේන්නේ නැහැනේ මේක හරි ලේසි ලියා ගන්න. දැන් ගිහිල්ලා පුතා අල්ලන්නකෝ. ඇල්ලුවම අවුෙන්නේ මස් නේද? ඒතර පුතාගේ ඉන්න සංකල්පය කොහෙද තියෙන්නේ? ඒතකොට ඒක බොරුවක් නැත්ද ඇත්තද? ඒක පුතා කියලා ඔබ හදාගන්න එක බොරුද ඇත්තද? ඉතින් හරිනේ. ඉතින් බොරුවකට නේ අපි මේ බැඳිලා තියෙන්නේ. අදර්ම ඉස්සෙල් උපමාවක් කිව්වේ කොස් ගහකින් ඇටයක් වැටිලා ඒක පැලවෙනවනේ. ඒක මහ පොළොවේ තියෙන සාරය වතුර මේ හිරු එළිය වැටුනොත් පැලවෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මැරිලා යනවා. ඒක හේතුඵල නේද තියෙන්නේ? එහෙනම් ඔබේ පුතාටත් ඒක කියලා දාගන්නකෝ. හේතුඵල ධර්මයක් තියෙන ලෝකෙ. මේ හේතුඵල ධර්මයට හේතුඵල වලින් ලැබිච්ච මේ ශරීරය මේ පුරාණ කර්මයකට විපාකයට කර්මයකට හැදිච්ච මැෂින් එකක් තමයි මේ ශරීරය කියන්නේ. ඒකෝර අපි මේකට ඇවිල්ලා කරේ මේකෙන් මේ කණෙන් අහලා හදාගන්න සංකල්ප ලෝකේ ඇත්ත කරගෙන මේ ශරීරයත් උස්සගෙන අපි දිව්වා මෙච්චර කාලයක්. අපි දිව්වා. ඇවිද්දා. අන්න එක තමයි සසර කියන්නේ. දැන් ඒකට අර දැන් ඔබ ඉස්සලා කිව්වේ දැන් මිනිස්සු මෙහෙම හිතයි කියලා. ඒක උන් හිතන එක ඇත්තද? ඈ? ඒක උන් කණෙන් අහලා හදාගන්න එක ඇත්ත වෙලා නේද දුවන්නේ එතකොට? දැන් මේ මිනිස්සු බනින්නේ කාටද එතකොට? දැන් ඔබට දොස් කියනවා කියලා කියමුකෝ දැන් මිනිස්සු. තාත්තා කෙනෙක් විදිහට යුතුයකම් වගකීම් කරන්නේ නැහැ කියලා. එතකොට මේ මිනිස්සු අර සංකල්ප ටික ඇත්ත කරන්නේ නේද බයින්නේ? එතකොට මේ මිනිස්සු මෝඩ නැද්ද? අන්න අවිද්‍යාව. දැන් ඔප්පු වුණා නේද ඔබට කවදාවත් ඇහැට පෙයිලා නැහැ කියලා. කවමදාකවත් පෙයිලා නැහැ නේ. හරිනේ ඒකට. ඉතින් ඇස් දෙක වැඩක් නැහැ නේ. ඇස් දෙක වැඩක් නැහැ. ඇස් දෙක තියුණත් වැඩක් නැහැ අපිට. බොරුවක්. ඔබේ ඇස් දෙක නැති වෙච්ච ඉඳ තමයි අද මේ කතාව අහගත්තේ. ඇස් දෙක හොඳට පෙවුනනම් මෙහෙට එන්නේ නැහැ නේ. නේද ඔය කතාව ඇහෙන්නෙත් නැහැ නේ. දැන් නිවන් දකින්න කියලා කමුතුෙන් කරන්න දෙයක් නැහැ නේ මෙතන.
කරන්න දෙයක් නැහැ නේද? අතාරින්න දෙයක් තියෙන්නේ. දැන් අතාරින්න දෙයක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වන්නේ මන් දැන්. දැන් මෙච්චර කාලයක් නිවන් දකින්න බැරුණේ අතාරින්න බැරි නිසානේ. දැන් එතකොට මම අතාරින්න දෙයක්වත් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වුවා නේද? දැන් මොකක්ද අතාරින්න තියෙන්නේ? සංකල්පයක් අතාරින්න පුළුවන්ද? එහෙම එකක් නැහැ නේ. එච්චරයි. එච්චරයි පණිවිඩය. වෙන මොනවද කියන්න නැහැ. නිකන් ඉන්න තියෙනවා. ඒ ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබට ඇස්පේ වුණා හම්බ කරන්න යන්න වෙනවා. ඈ දැන් හැමෝම අසරණේ අනේ පව් කියලා දැන් ඒක ගෙවල් වල මිනිස්සු ඔබට වෙච්ච එක කොච්චර යහපතක්ද? ළමයින්ගේ හේතුඵල එයාලාගෙන ආව කර්මය එයාලා ගෙවන්නේ. ඒකට අපි අත ගහන්න ඕනේ නැහැ. ඔබෙන් කෙරෙන්න ඕන ටික ඔබට කරන්න පුළුවන්කමක් තියනවා කරනවා නැත්තම් නිකන් ඉන්නවා. වෙයිනවා. ඔබ මානසිකව බොරුවට දුක් වෙලා තේරුම්න්නේ නැහැ. හේතුඵල ධර්මයක් මේ ලෝකේ තියෙන ඔබට ඇස් පේන්නේ නැති එකත් හේතුඵලයක්. ඒ ළමයි ඔබේ තාත්තා වෙලා ඉපදිච්ච එකත් හේතුඵලයක්. දැන් ඇත්තම කතාව එහෙම එකක් වෙලා නැහැ නේ කවදාවත්. එහෙම වෙලා නැහැ. ඒතර යා ඔබේ ඒ දරුවෝ ඔබේ කියලා ගන්න පුළුවන්ද? බෑනේ. ඒක නිකන් හරියට අර මේ පොස් ගහක් මේ තමයි පොස් ඇටේ වෙట్లా පැලුණාට පස්සේ පැලේට මගේ පැලිය කියනවා මගේ. ඒක බොරුවක් නේද? ඉතින් පැහැදිලි. බොරුවක් මායාවක් මේක මේ විකාරයක්. ඔබ සතුටු වෙන්න දැන් ඔබට රස්සාවක් කරන්න එම ඇස් පෙවුන්නේ නැත්තම් දැන්. මේ ඇස් පෙවුනවා. ඇවිදින්න වෙනවා. ඉතින් දැන් ඇවිදලා කරන්න දෙයක් තියනවද දැන්? නැහැනේ. ඇවිදලා කරන්න දෙයක් නැහැ. ඔය ඔච්චර බලවත් ඔය ටිකම තමයි. ඔච්චර තමයි ඉතින්. වෙන මොනවද? බලව ටික තමයි 60ක් බලවත් ඉන්නේ. දව අවුරුදු 30ක් තව අවුරුදු 60ක් විතර ගිහිල්ලා 60කින් විතර ඇස් පේන්නේ නැති වෙලා මෙතනට එන්නකෝ. ඒත් මම ওই කතාවමනේ කියන්නේ. ඒක එච්චරම නේ තියෙන්නේ. ඉතින් හරිනේ මේක. කලින් අහන්න හම්බුණා කතාව. ඔයාලට කලින් අහන්න හම්බුණා ඇත්ත එක වෙවිච්ච නැති නිසා. නැත්නම් ස්වාමීන් වහන්සේ දැන් මගේ උත්තර යාළුවෝ ඉන්නවා මම එකෙක් මෙතනට ගෙනල්ලා නැහැ. නෑ. මෙයා විතරක් උඩ වැඩි මේ මම යාළුවෙක් කියන්නේ නැහැ මෙයා අපේ අවුරුදු ඉගෙන ගත්තට කියලා එහෙම ඉස්කෝලේදී කතාවක් කරපු කෙනෙක් නෙමෙයි. එච්චර ළඟ යාළුවෝ විතර කවුරුත් පිට ගෙනල්ලා නැහැ. පොඩි කාලේ නම් ආස්තික් එමෙන්න වාසනාවක් ඉදුනේ. ඔව්. දැන් ඕක අහන්න ඕක ඇහිච්ච නැති නිසා අපි මෙච්චර කාලේ අර ලෝකේ ඇත්ත වෙලා ගහමරාගෙන ඒසියාකම් කුහකකම් කර දිව්වේ. දැන් ඒතර ඉරිසියාව කුහකකම ඔක්කොම කරලා තියෙන්නේ මටම නේද එතකොට? මම හදාගත්ත එකට නේ ඉරිසියා කරලා තියෙන්නේ. රැවටීමක් නෙමෙයිද? ඒක නෙමෙයි කියන්නේ. උවාරි උපතින්ම පේන්නේ නැහැ කියලා කියමුකෝ. ඌත් හදා ගන්නවනේ ලෝකය. කණෙන් අහලා හදා ඒතර කණෙන් කවුරු හරි කියනවනේ. ඒ කියන එක හදාගන්න කොහෙද? සංකල්පයක් හදා ගන්නවා. හැබැයි අර අපි දැන් මෙයා රූපෙට ඇහැට පේන විදිහටම හදාගෙන මෙයා තියෙනවා. අර එයා යම් කිසි විදිහකට හදා ගන්නවාද නේ? ඒක දැන් ඔබ ඇස් දෙකට පේන නැති කෙනා ඔබ දැකලා තියෙනවද? ඔබට ඇස් පේනවා කියලා හිතලා නේ කතා කරන්නේ. ඔව් ඒකම නේ අපිට හිතන විදිහට තමයි ඒ කියන්නේ නේ. ඔව්. මම හදා ගන්නවා. ඒක අන්ධයයි බීරයි කියන දෙන්නම කවුද? ඔබමනේ. අන්ධෙක් බීරෙක් අන්ධෙක් විතරක්ම ලෝකෙ ඉන්නවනම් හරි. අන්ධෙක් විතරක්ම ඉන්නවනම් හරි. බෑනේ ඇස් පේනෙමුත් ඉන්නවනේ. ලෝකේ දෙකක් නේ තියෙන දිත්වයන්නේ. ලෝකේ කියන්නේ දෙකක්. ඇත නැත. කළු සුදු, කැත ලස්සන ස්ත්‍රී පුරුෂ, කුස මිටි. උදේ රැ. ලෝකේ කියන්නේ දෙකේ කොටවලනේ දිත්වයක් නේ තියෙන්නේ. දැන් ඇස් පේන්නේ කෙනාට මේ ඇස් පේන්නෙම නැහැ කියමුකෝ. උපතින්ම. ඒතකොට දැන් ඇස් පේන එකේ උගන්නනවනේ. ඒ උගන්නන එක උගන්නන්නේ කණෙන් අහගත්ත එකක් නෙවෙයිද? හරිද? ඒතකොට හරියට යන්නේ ඒකමනේ. හරි කියලා හරි උගන්නනවා. ඔව්. ඒත් කණේ නේ ලෝකේ හදාගෙන තියෙන්නේ. නිවන් දකින්න කන තියෙනවා. ඇසීම.
අනුසෝතනේ පටිසෝත. අනුසෝත කියන්නේ සසරට වැටුනේ කණින්. ගොඩ යන්න තියෙනෙත් කණින්. එච්චරයි. උපණීඩිය විතරයි අහගන්න තියෙන්නේ. දැන් මෙයාට ලේසි ඒක තේරුම් ගන්න ඔයාලට විදි. ඔයාලා මේ පේන රූප වලට අහු වෙලා නින්නේ. පේන රූප ඇත්ත වෙලානේ. ඒකනේ. අර කන්නාඩියුත් අපිට පේනවා තියෙන දේවල්. මෙහෙමත් පේනවා. ඒක අල්ලන්න ගියාම අහු වෙන්නේ ධාතු වල ඔය. පැහැදිලිනේ ඔය කියලා තියෙනවා නබි. බුදු පිළිම එකපාර අල්ලන්න බෑනේ. මේ ස්පර්ශය දැනන ටික විතරනේ අහු වෙන්නේ. ගුරුවන්නේ එතකොට ඒක. දැන් අම්මා අල්ලන්න ගියාම අහු වෙන්නේ මස්නේ. ඉතින් මගේ අත ඇල්ලුවත් මස්නේ. ඉතින් බොරුවන්නේ. අම්මා මම කියන්නේ සංකල්ප දෙකක්. එහෙම එකක් නැහැ ලෝකේ. දැන් වෙලාවක් තියෙනවනේ මොකද හිතන්නත් දැන් අපි දැන් අර රැටකට වැටුනහම අපිට මොහොතට හරි අමතක වෙනවනේ මම කියන යාට මොනතරම් වෙලාව තියෙනවනේ අපි සම්මාන දැන් අපි කොච්චර මේ ටිකත් අපිට ආය අමතක වෙනවනේ අර අපි රේස් එකට වැටුනහම දැන් ඇත්තට දැන් මෙයාට හිතන්න දෙයක්වත් නැහැ නේද අර කිව්වට බය හගත්තට පස්සේ හරියට. ඉතින් මේක Tamanටම තේරෙනවා දැන් මේ කණෙන්ම හදාගත්ත ලෝකයක් තියෙන්නේ කියලා. ඒකයි. දැන් ඔබට කය මොම ගහලා දැන් ওই කේක් ටික අතර ගෙනත් දෙනවා. තී අතර හරි නිදහස්නේ දැන්. ඔක්කොම අතල්ලා නිදහසේ ඉන්න. කණ්ඩායම්නොත් මැරෙයි මේ ජීවත් වෙන්නේ නැත්තම් මැරිලා. මනසින් හිතලා බොරුවට දුක් විඳින්න ඕනේ නැහැ. මට මිනිස්සුන්ට මේ මේවා කරන්න වෙලා දැන් අර මනසින්ම තමයි දුක ටික ගන්නෙ. එහෙම නැතු අර ඉතින් දැන් ඔබ හදාගන්න දුක මේ කයට දැනෙන්නේ නැහැ. මනසටනේ දැනෙන්නේ. එමේ දැන් මනසකුත් නැහැනේ බොරුවන්නේ. රැවටීමක් මෙතන තියෙන්නේ. අවිද්‍යාව. මෝඩකමක් තියෙන මෙතන. ඉතින් උඩ තේ ටික ළඟට හම්බ වෙනවා. ඔය කේක් ගියන් දුන්නා. දැන් ගෙදරත් එහෙම වෙන්නේ නැති නේ. ඉතින් ඒක ස්පේක් නැති එක හොඳයි. දැන් ඒක ළමයි බාර පාවලා අර වයිෆ් බලා ගන්නවා. ඉතින් ළමයි ගෙවල් වල කට්ටිය බලනවා. හොඳයි ඉතින්. ඒවා හේතුඵල විදියට දකින්න. ඒක ඔබේ අසරණකමවත් නොහැකියාවත් නිසා නෙවෙයි. මොකද මේ කෙනාට මැවෙන ලෝකයක් මෙතන තියෙන්නේ. දැන් ඔබ කිව්වේ දැන් අර දැන් අම්මාගේ උපමාවෙන් මේක පැහැදිලිවම තේරෙනවානේ. ඔබට අම්මා වෙනවා, ඔබේ දරුවන්ට ආච්චි වෙනවා, මේ තාත්තට බිරිඳ වෙනවා. ඒතර තුන් දෙනාට මැවෙන ලෝකයක්නේ තියෙන්නේ. එකම ධාතු රූපේ තුන් දෙනාට තුන් විදිහකට පේන්නේ. කෙනාට මැවෙන්නේ මේක. ඒ මායාවක් කියන්නේ ඒකයි. බොරුවක්, හීනයක්. හීන ඇත්ත වෙලා දිව්වින්ද තමයි මම වෙලා තියෙන්නේ. දැන් ඔබ දැන් ගෙදර ගිහිල්ලා පුටුවකින් වාඩි කරලා තියෙනවා. දැන් ඔය කය කියන්නේ නැහනේ. ඒ ගෙදර මේ ආරාමයි කියලා කියන්නේ නැහනේ. ඒ හිතනේ දන්නේ. ඒතර ඔබ කොහෙවත් ගියාද? කොහෙවත් ගියාද ඒතකොට? නැහනේ එකම දැන් නෙවෙයි හිටියේ. ඒක සිතුවිලි දෙක නේද වෙනස් උනේ. හරිනේ ඒතකොට. ඔයාලා එහෙන පැහැදිලි හරියටම සෑහෙන්න පැහැදිලි. දැන් ඔබ කොහොම වාඩි වෙලා ඉන්නකොට ගිහිල්ලා ගෙදරින් තියෙනවා. කය දන්නේ නැහනේ. ඇඳුම් දන්නෙත් නැහනේ. ඒක සිතුවිලි දෙක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතර මේ අපි සිතුවිලි දෙකක් දැන් මෙහි ඉඳලා ගෙදර යනවයි කියලා දැන් පයින්ුත් මේ බස් එකේ වාහන වල ගිහිල්ලා මේ කයකුත් උස්සගෙන මේ සිතුවිල්ලකට අහු වෙලා නේද ගිහිල්ලා තියෙන්නේ. ඒක සිතුවිලි දෙක බොරුවන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවානේ මේ මහා බොරුවක් මේ අපි කරන්නේ කියලා. මේ කාන් පොඩි කාට යන්න දෙන්න තැනක් නැහැ නේ. ඒක අපිත් පොඩි උන් මේ මොහොතේ ඉපදෙන්නේ. මේ මොහොතේ ඇහෙන තැන නෙවෙයි ඉපදෙන්නේ ඔබ. මේ හඬ ඇහෙන තැන නෙවෙයි ඉපදෙන්නේ. ඒතර අපි තාම ඉපදිච්ච ගමන් නෙවෙයි ඉන්නේ. ඉපදිච්ච ගමන්. අපි මේ මොහොතේ ඉපදෙන්නේ. මේ මොහොතේ මැරෙන්නේ. මේ හඬ ඇහෙනකොට ඉපදෙනවා. ඒ හඬ නිරුද්ධ වෙනකොට මැරෙනවා. ඔන්න ඕක තමයි ශනික උපත මරණය. ඕකයි දකින්න ඕනේ අපි. ඒක හරි ලේසි කණෙන් මේ හඬ ඇහෙද්දි අන්න මේ හඬ ඇහෙද්දි අර හඬ ඉවරයි. සිතක් සකස් වීම නැතිවීම තමයි මේ උපත මරණය කියලා අපි කියන්නේ. මොකද මෙතන මැරෙන්නවත් ජීවත් වෙන්නවත් කෙනෙක් නැහැ. සිතුවිල්ලක් මැරෙන්න ජීවත් වෙන්නේ නැහැ.
සිතුවිල්ලක මැරෙන කෙනෙක් ජීවත් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් නෑ. දැන් ඔබ ඔබේ හැම රැලි වැටෙනවා. දැන් ඔබට පේනවද නෑනේ? පේන්නේ නෑනේ. ඒකට හරියනේ. ඒතර වයස කියන එක මේ කය දන්නේ නෑනේ. හිතනේ දන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපේ මරණයේදී අන්තිම මොහොත වෙනත් අපේ මරණයට අපි දැන් නිවන් දකින්න දෙන්නේ ඒ අර මැනීම් තියනවා කියලා කියන්නේ ඒ සිතුවිල්ලෙන්ම නේද? සිතුවිලි ගොඩන්නේ බැනේ තියෙන. මොකද ඒ සිතුවිල්ල අයින් කරගන්න නම් අපේ මනසේ. සිතුවිලි අයින් කරන්න දෙයක් නෑ. දැන් සිතුවිලි නෑනේ. ඔබට දැන් තියෙනවද මොනවද? දැන් නෑ ස්වාමීන්. නමුත් ස්වාමීන් වහන්සේ අපේ මරණයේදී අර චුතිසිත ඇති වෙනවා කියලා ඔබ හිතන ඒවානේ ඔය. ඒ ඔක්කොම ඔබ මේ අහලා දැනගත්ත ඒවානේ. ඒක නෙමෙයි ඒවා හිතන්නේ නැහැ. චුතිසිතක් එහෙම එකක් නැහැ මෙතන. ඒ ඔක්කොම ඔබ මේ මෙහෙට එන්න කලින් පොඩි එකා දන්නවද ඒවා? ඌ දන්නවද චුතිසිතක් තියෙනවා මේම අරකයි මේකයි විඥාණය යනවා ඒවා දන්නවද නැහනේ? ඒක නේද ඔබත් ඒ වගේ. ඒ ඔක්කොම හදාගත්තේ ඒවා. එහෙම එකක් මෙතන වෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ඒතකොට දැන් පොඩි එක්කෙනා නොදන්නවා වුණත් මේ පොඩි එක්කෙනාගේ ඒ වෙලාවට ඇති වෙන සිතුවිල්ල බලපාන්නේ නැද්ද ඊළඟ මේ ප්‍රතිසන්දිස ඇති වෙන හරිද දැන් මේ මොහොතේ ඔබට ඇති වෙන සිතුවිල්ල ගන්නකො ඒක විදියට දැන් මේ මොහොතේ හතකට වෙන සිතුවිල්ල ඇත්ත වුණොත් ඒක නිසා තව සිත සකස් වෙනව නේද අන්න ප්‍රතිසන්දිත චුති ප්‍රතිසන්දි මේ මොහොතේ හටගෙන ඊළඟට සකස් වෙනවා ඒතකොට දැන් ශනික උපත මරණය දැන් නෙවෙයි තියෙන්නේ ඔය කය අතහැරලා තව තැනකට යන එකක් නෙවෙයි කියන්නේ මේ බුදුහාඳුරුකේ එහෙම එකක් නෙමෙයි මේ සිතුවිලි පැටවු ගා යන්නේ දැන් ඔබට ඔබේ බිරිඳ මතක් වෙනවා කියන්නේ බිරිඳ මතක් වෙනකොටම ඒ තව සංකාර ගොඩක් හැදෙනව නේද අන්න පළවෙනි බිරිඳ කියන සිතුවිල්ලම ඔබට ඇත්ත වෙනවා ඒ ඇත්ත වෙනකොටම ඒත් එක්කම තව සංකාර සිතුවිලි ගොඩක් හැදෙනවා අන්න සසර අන්න උපත මරණය ඒක තමයි ප්‍රතිසන්දිය වෙන මොකක්ද නැහැ දෙවඩ කෝල් එකක් එනවා කියන්නකෝ දැන් ගෙදර කාටරි කරදරයක් වෙලයි කියලා දැන් හඬ ඇහෙනවනේ පණිවිඩයක් නෙන්නේ ඒතර ඒ හඬ ඇහෙනකොට මේක ඇත්ත වෙනවනේ ඔබට දැන් අන්න අවිද්‍යාව හොඳේ අවිද්‍යාවෙන් ඔබ ඒක ඇත්ත කරගන්නවා අන්න සංඛාර වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ අරක ඇත්ත කරගෙන ඒක උපාදානය කරගෙන ඊට පස්සේ ආයෙ භවය සකස් කරගන්න ඒ මොහොතේම ඒ ෂණේම ඒතකොට දැන් ඔබ මේ මොහොතේ ඔබට සකස් වෙන සෑම කිසිම සිතක ඒ කියන්නේ ඔබට ඇහෙන දැනෙන එන සිතුවිලි කිසිම දෙයක් අවිද්‍යාවෙන් නොගත්තොත් මං අහන්නේ චුති ප්‍රතිසන්දියක් වෙනවද නෑ අන්න භව නිරෝධයක් තියෙනවා අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ අන්න අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංඛාර නිරෝධ වෙනවා එහෙම එකක් වෙන්නේ නැහැ. මම තියෙන ප්‍රශ්න තව අහන්න. ගැටලු තියෙනවද? ගැටලුවක් නැහැ නේද? එහෙම එකක් නැහැ. හරි සරල දහමක් මේ තියෙන්නේ. දැන් ඔබට මාව පේන්නේ නැහැ නේ. හඬ නෑ ඇහෙන්නේ. ඒ හඬ තුල ඔබට පණිවිඩයක් නේද ඇහුනේ. අන්න ඒක බුද්ධ කියන්නේ මොකද්ද පණිවිඩයක්? බුදුන් රූප තුල ඉන්නවද? නෑ. බුදුන් රූප තුල නෑ. රූපය කියන එක බොරුවක් නෙවෙයිද? බොරුවක් නේ. දැන් ඔබට මේ හඬ ඇහෙනවනේ. එහෙනම් මේ හඬ තුලයි නිවන තියෙන්නේ. මේ පණිවිඩය තුල නිවන තියෙනවා. දැන් හඬ ඇහෙන්නේ පේන රූපෙන්ද? නෑනේ. හඬ ඇහෙන්නේ පේන රූපෙන් නෙවෙයි. දැන් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන්ද? කොයි පැත්තෙන්ද හඬ ඇහෙන්නේ? හරි මේ පැත්තෙන් කියලා මේ කය කියන්නේ නැහැ. කන කියන්නේ නැහැ.
දැන් මගේ හඬ මෙතන රෙකෝඩ් කරලා දෙකක් දාලා ඉවරලා යනවා. මම අයින් වෙලා යනවා. එතකොට ඔබ හිතන්නේ මෙතන එක්කෙනෙක් ඉන්නවා කියලා නේද? එතකොට ඒක ඇත්තද? මෙතන කෙනෙක් ඉන්නවා කියන්න පුළුවන්ද නැහැ කියන්න පුළුවන්ද? ඉන්නවා කියන්න පුළුවන්ද නැහැ කියන්න පුළුවන්ද? ඈ? නැහැ කිව්වොත් කලින් හිටියා වෙනවනේ. ඒ දෙකම කියන්න බෑ නේද? ඒතර ඒක දෙකම කිව්වොත් බොරු නේද? ඒක දෙකම. ඒකනේ. මේක බොරුවක් කියන එකයි ඔබ තේරුම් ගන්න ඕනේ. මායාව සංකල්ප ලෝකයක් කියලා. හීනයක් කියන. එච්චරයි. දැන් ඔබ කරක මනෝලෝකය හදන්නේ අර කලින් ගත්ත දේවල් නේද? දැන් අලුතෙන් කිසිම දෙයක් ඇහෙන් ගන්න නැහැ නේද? දැන් කනෙන්ම නේද ඔබ හදාගන්නේ? මං අහන්නේ ඔබට කන් ඇහෙන්නෙත් නැහැ කියලා කියන්නකෝ දැන්. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒකනේ. මගේ කන් දෙක ඇහෙන්නේ නැතුණත් හොඳයි දැන්. මම නම් කියන්නේ. ඔව්. දැන් මම ඔබට ඇහැ පෙවුණා කියමුකෝ ආපහු. දැන් මං අහන්නේ ඇහැ ආපහු පෙනිලා මොකද්ද කරන්න තියෙන්නේ දැන්? දැන් ඇස් දෙකක් බද්ධ කරනවා. දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? මම එකක් දෙන්න. ඔව්. ඈ? මොකද්ද කරන්නේ? දහපව රස්සාවට යන්න වෙනවනේ. ආය හම්බ කරන්න යන්න වෙනවනේ. ඒ අර ඔක්කොම ඇත්ත වෙනව නේද එතකොට? ඈ? දැන් ඒකද හොඳ ඕමින් එක. ඈ? යන්න කැමති නම් ඔව් ගිහිල්ලා බලන්න ඉතින්. දැන් ගිහිල්ලා කලින් යන්න ඇතිනේ. කලින් යන්න ඇතිනේ ගියාම තේරෙනවනේ අමාරුව. දැන් ඒතර ලෝකේ ඇත්ත වෙලා නේද ඔබ ගියේ? ඒකනේ කියන්නේ. ඔය ඇහැ හම්බුනේ කියලා ඔබට කරන්න දෙයක්වත් නැහැ. ඒ කරන්නේත් ඔබ බොරුවට ගිහිල්ලා ඇවිදලා උදේ ඉඳලා හවස වෙනකම් මොන හරි කරලා ආවිල්ලා කාලා බුදී ගන්න එක. ඉතින් මේ කාලා දාගන්න එච්චර දඟලන්න ඕනේ නැහැ අපි මේ ඇහැ තියෙද්දි ඇහෙන් මිදිලා ඉන්නේ මේ. අපි ඇහැ තිබුණත් ඇහෙන් මිදිලා. එතකොට අපිට කන්න බොන්න ගෙනත් දෙනවා. අපි හම්බ කරන්නේ නැහැ නේ. ඉතින් ඔබටත් ඒ වගේ නේ දැන්. ඉතින් අපි ඇහැ තියෙද්දි ඇහෙන් මිදිලා මේ කතා කරන්නේ. කන තියෙද්දි කනෙන් මිදිලා. ඒ කියන්නේ සංකාර කරන්නේ නැහැ. ඔබ සංකාරක වෙන්නේ නැහැ අපි දන්න මේ වරුවක් කියලා. ඇහැට පේන දේ ඇත්ත වුණාම තමයි අපිට හම්බ කරන්න වෙන්නේ. දුවන්න වෙන්නේ. ඒක ඇත්ත වෙනකන් ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් දුවන්න වෙනවා. මං කියන්නේ ඔබට ඇහැට පේන්නේ නැති එකම දෙයක්. ඈ? සතුටු වෙන්න ඔබට වෙච්ච දේ ගැන හිතලා. දුක් වෙන මං නම් දුක් වෙන්නේ නැහැ. මං නම් සතුටු වෙනවා. මට මේ ඇස් දෙක පේන්නේ නැත්තම් හොඳයි. ඔව් මුකුත් පේන්නේ නැහැ. කොහොමද තිබුණත් පේන්නේ නැහැ. දැන් තිබිලා පේනුණායි කියලා දැන් ඔව් ඇස් දෙක තිබුණත් පේන්නේ නැහැ නේ අපිට. බොරු ගන්න කනෙන්නේ පේන්නේ. නමුත් කනට රූප පේන්නේ නැහැ නේ. බුදු පිළිමේ කියන එක ඇහෙන් නෙවෙයිනේ හදාගන්නේ කනෙන් අහලා. ඒක කනට බුදු පිළිමයක් පේන්න බෑනේ කවදාවත්. ඒක ඇහැ වැඩක් නැහැ අපිට. ඇහැ වැඩක්ම නැහැ. සසර යන එක තමයි ඇහැ වුනේ. ඔද ඇයි කණෙන් අහලා හදාගත්ත එක පේන රූපෙට ගැට ගැහුවා අපි. අන්න එතනයි ඉර උනේ. අන්න ඒක ඇහුවා. දැන් අන්ධෙක්ට අපිට සිතිජය වෙන්නන්න පුළුවන් නේද එතකොට? පුළුවන් නේද වෙන්නන්න? දැන් මම පෙන්වන්නේ සිතිජය කියන්නේ මොකද කියලා. ඈ? අන්න. හඬ තුලයි මේ පණිවිඩේ තියෙන්නේ. ඇහුන්නේ. සෝතේ. කන තියනවා නිකන් දකින්න පුළුවන්. හරිම සරල දහමක් කියන්නේ. දැන් ඔබට අතාරින්න බැරි මොනවද? හා? එහෙම දෙයක් නැහැ. ඒක මොමින් දෙනවා. නිදාසේ ඉන්න. දැන් අර යසට අර වාහනේ එකක් ආවා. ඉතින් වාඩි කරලා තේ ගහලා අතටම දීලා. දැන් ආපහු එකයි යනවා. ඉතින් මං ආන්නේ අපිට මොනවද කරන්න තියෙන්නේ දැන්? මොනවත් නැහැ නේ. මොකද ඉන්නේ දාසේ ගිහින්. නිවනේම තමයි ඉන්නේ.
ඔව්. නිවනේ ඉන්නේ අතරම. මේ හැමෝම සියලුම සත්‍යෝ නිවනේ ඉන්නේ දන්නේ නැහැ. ඒකයි හේතුව. ඒ වචන ටික ඇහෙනකන් අපි මොකද්ද හොයනවා. එහෙම හොයන එක කම්බ වෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. මොනවද හොය දුවනවා. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ ඒකට. කොච්චර ඒවත් හම්බ වෙන්නේ නැහැ. ඒ මායාවේ මොනවද හම්බ වෙන්නේ? නිකන් කායික විසක් විතරයි තියෙන්නේ. ඒ මැදවල මානසික විසකුත් හදාගන්න. නිකන් ඉන්න කැමති නැද්ද? මං ආන්නේ දැන් ඔබ නිකන් ඉන්නේ විනෝදයට දැන් කරන්න දෙයක් නැති එකේ ඔය අන්ධ කට්ටිය ඔය මොනවා හරි කරන්නේම නේද වැඩ? අන්න ඒ වගේ ඒවා කරන්න. අන්න ඒ වගේ මොකක් හරි නිකම්ම ඉන්න බැයි නා. මං ආන්නේ ඔබට දුක් වෙන්න හේ කාරණාවක් නැහැ මෙතන. දුක් වෙන්න කිසිම කාරණාවක් නැහැ. මොකද ඔබට මම ඔප්පුම කරලා පෙන්නුවා ඇහැට කවදාවත් පෙනිලා නැහැ කියලා. මොකද ඇහැට පෙනිච්ච දේවල් බොරු. ඒක ඇත්ත නෙවෙයි. ඇහුණාම ඇති දැන් බලන්න උප්පත්තියෙන් අන්ධ මිනිස්සේ ලස්සනට ජීවත් වෙන්නේ නැද්ද? නිකන් කතා කරලා බලන්නකෝ මේ මිනිස්සයත් එක්ක. මේ මිනිස්සයාට අපි ගිහිල්ලා කියනවා මේ ඇස්පේන් එක්කෙනෙක් මෙහෙමයි කියලා අන්ධයාට ගිරි කැවුවා කියලා කියන්නේ. නමුත් ඒක ඇස්පේන් එක්කන අන්ධයෙක් දිහා මේ අන්ධයෙක් දිහා බල්ලේ වෙරලා අනේ මේ මිනිස්සයාට පේන්නේ නැහැ පව් කියලා හිතුවට එයාට එහෙම එකක් නැහැ. උප්පත්තියෙන් අන්ධ මිනිස්සයාට එහෙම එකක් නැහැ. මොකද ඇයි? එයා කවදාවත් දැකලා නැති හින්දා. හරු මොනවාරි පිස්සුවක් කියනවා කියලා තමයි හිතන්නේ. අපි දැන් අපි දන්න ධර්ම අනුව සෝවාන් ඵලයට පත් වෙන රහත් ඵලයට පත් වෙනවා කියන්නේ ඒතර මේ සිතුවිලි වලින් නිදහස් වෙනවා කියන එක නේද? දැන් සෝවාන් සකෘදාගාමී ඒව කියන ඔක්කොම වචන කොටන්නේ. දෙයර ගොවන්නෙන්න ඕනේ නැහැ අපිට. රත් වෙන්න ඕනේ නැහැ. දව ගහගත්තාම මදිද? එතකොට සෝමනන්ස දැන් අර නිවන් දකින්න කියන එකෙන් අදහස් වෙන්නේ. දැන් නිවන් දැක්කා වගේ තමයි තෝ ගහගත්තා. දැන් නිවන කියලා එහෙම එකක් නැහැ. නිවනක් තියෙනවා සසරක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හැමෝම ආශාවල් තණ්හා ඒ දේවල් පස්සේ ඒවා ප්‍රතිපදගෙන ඉන්නේ. ඒ සංකල්ප කියන දේවල් වලින් දැන් ඔබට මොනවද තියෙන ආසාවන් කියන්නකෝ මට දැන්. ආසාවන් කියන්නේ සාමාන්‍යයෙන් ඒවා මගේ කියලා දෙයක් නැහැ කියන දේ තේරුණාද? නමුත් අපි හරි දැන් ඔබට තියෙන ලොකුම ආසාව කියන්නේ වැඩිපුරම ඔබ කැමතිද කරන්නේ? අවංක වෙන්න. අවංක වෙලා කියන්නේ මොකක්ද ඒක වැඩිපුරම කැමතිද? දැන් ඉන්න ස්වාමීන් වහන්සේ මයිතුනා රුක්මාසාව තමයි මගේ දරුවන් දකින්නේ. දැන් ඉතින් දැක්කට වැඩ නැහැ නේද? දැන් අත ගාලා බලන්න. පේන එක ඇත්තද දැන්? දැන් ඊ ආසාව තාම තියෙනවද? දැන් මේ කතාව අහන්න කලින් තිබුණානේ ඒක. දැන් තියෙනවද ඒක? නැහනේ. ඉතින් දැන් දැක්කයි කියලා කියන්නේ වැස් දෙකේ. දැන් පුතා මොන පුතා ගැන විස්තර කරන්නකෝ මට. ආවේ බිරිඳ ගැන බිරිඳගේ ඇඩරුව කියන්නකෝ. ඉතින් ඒතකොට ඒ ඔක්කොම කණින් ආදාගත්තේ වෙලී. ඈ? සමාවෙට ස්වාමීන් වහන්සේ එතන ඒක තර්ක කරන්න නෙමෙයි. දැන් ස්වාමීන් වහන්සේ අපි කලින් දැක්ක රූපයෙන් අපිට මනස තියෙන්නේ. ඔව් ඉතින් ඒක දැක්ක රූපේ ඉවරයිනේ දැන්. දැන් වෙනස් වෙලාද කවුද දන්නේ? ඒක ඇත්තද ඒවා? නිවෙන්නේ ඉන්නේ ඔය. ඔව්. නිවෙන්නේම තමයි ඉන්නේ. දැන් ඔයාලා පැහැදිලිවම දෙන්න දැන් පවුල ගැන විස්තර ගන්න කොණ්ඩේ දිගද? ඈ? කොණ්ඩේ දිගයි කියන එක ඔබ කොහොමද දන්නේ? ඈ? කලින් තිබුණ ඒක තමයි මනසේ තියෙන රූපේක. ඒක හරි මනසේ තියෙන රූපේ දැන් අතීතේ ගත්ත එකනේ ඒක. දැන් ආපහු ගිහිල්ලා හම්බ වෙනකොටත් අර කලින් ගත්ත එක නේද පේන්නේ? ඔව් සර්. එතකොට දැන් අර අතීත අනාගත චක්කු විඤ්ඤේ ස්වරූපේසු කියන්නේ ඒකයි. වර්තමානික පේන්නේ නැහැ අපිට කවදාවත්. පේන්නේ නැහැ නේද? පේන්නේ නැහැ. දරුවෝ දකින්න දැක්කත් බොරුවක් ඉතින් ඒක. ඔහොම හිටියත් එකයි ඇත්ත එක තිබුණත් එකයි. දැන් ඔබ දකින්නකොට ඔබ මවා ගන්න එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මැවෙන එකක් නෙවෙයිද? දැන් බලන්න පුතා දැන් ඔබ දැකලා නැහැ නේ කවදාවත්.
නමුත් ඔබට අහපව පේන්න ගත්තා කියන්නකො. ඒතර පුතා කළුද, සුදුද, කෙට්ටුද, උසද, කොණ්ඩේ තියනවද, ඇස් දුඹුරුද. ඉතින් ඔක්කොම කනෙන් සංකල්ප නේද? සංකල්ප වලින් ශනිකව මවලා පෙන්නන එකක් මේ තියෙන්නේ. ශනිකව මවලා පෙන්නනවා. මේ මොහොතේ මැවිලා පේනවා. ඒතකොට කනින් තමයි මේ මැවෙන්නේ. එළියේ තියෙන එකක් නෙවෙයි මැවෙන්නේ. ඔබේම සංකල්පය ඔබේ ප්‍රසාද වලට ඔබට මැවිලා පේනවා එකක් එහෙම. අන්න එහෙම එකක් තියෙනවා. සංකල්පي එකතු වෙලා ශනිකව පේනවා. ශනිකව පේනවා. ශනිකව පේනවා. මෙන්න මෙහෙම කරද්දි මැවෙන්නේ. එක ශනේ මැවෙනවා. ඔබට තේරෙනවද මේ මායාව කොච්චර බිබලද කියලා එතකොට? අපිටත් ගොඩක් අවබෝධ වෙනවා. ඒ වයසමනේ එකට බලුවහම මෙයා පුතා දිහා බලන මමත් පුතා දිහා තේරෙනවා දෙකම වැඩක් නැහැ කියන්නේ. ඔව්. මේ මැවෙන එකක් නේ තියෙන්නේ. මේ මැවෙනවා මේ මැවෙන ධර්මයක් මෙතන තියෙන්නේ. මේ මෙහෙම කරද්දි මැවෙනවා ශනිකව. මෙහෙම කරද්දි නිරෝධයි. මෙහෙම කරද්දි ආයෙ මැවෙනවා. ප්‍රසාද වලට මැවෙනවා. ඇස් දෙක වැහුවාම නෑ නේද? ඒ පුදුම මායාවක් ඒක. දැන් කියන්න අහන්න බලන්න තමයි තවද ගැටලු වර්ගයක් තියෙනවා කියලා මට පේනවා. දැන් ඔබ තියෙන ලොකුම කැමැත්ත මොකද්ද? තව දැන් මම ආසාවන් කියලා මොකද්ද ඔබ කිව්ව නේද? ආසාවන් නැති මොකද්ද කතාවක් කිව්වනේ. දැන් මොනවද කියන්නේ ඔබ හිතන ඔය ආසාවන්? ලස්සන තියාගන්න තියෙන ආශාවන්නේ. අපි ඉපදෙන දවසම මරණ දවසම හැමෝම ওই දේ කරනවා. නේද? ආසාවක් කියලා කියන්නේ අපිනේ. ඉතින් ලස්සන ඇඳලා බැඳලා ඊට පස්සේ ඒක ආසාවක් වෙන්නේ කොහොමද? ඒ මොකද ආසාවක් කියන්නේ? දැන් සාමාන්‍යයෙන් ඇඳුමක් වුණත් හොඳ ලස්සනයි කියලා තෝරලා ගන්න ඒකට තියෙන ආසාව නිසා. නෑ ආසාව නිසා නෙවෙයි. ලස්සනින් හින්දා. ආසාව කියලා දාගත්තේ ඔබනේ දාගෙන තියෙන්නේ. මේ ආසාවන් කෙලෙස් කියලා අපිනේ දාගෙන තියෙන්නේ මේ. එහෙම එකක් නෑ මෙතන. දැන් මායාව තුල හොඳයි ලස්සනයි කැතයි ආසාවන් කියලා එකක් තියෙන්න බෑනේ. කෙලස් කියලා තියවල තියෙන්න බෑනේ. ඉතින් ඇඳුමක් ලස්සනයි නම් ගන්න හොඳිනවා. අර මොකක්ද ප්‍රශ්නේ? කැමැත්ත කියන්නේ ආසාව නෑ නෑ. මොකද ඒක ඔයාලා එහෙම හිතනවා ඇති. මම දැන් කැමති අරක්කු බොන්න. ගංජා බොන්නත් කැමති. ඉතින් මං ගංජා හැම හම්බුනාම ගන්නවා මේ දවස්වල නෑ. ඉතින් මට ඒක ආසාවක් කියලා හිතෙන්නේ නෑ. මට ගැහුවත් එක නිකන් හිරියත් එකයි. එතකොට මොනවද ඔයාලා ආසාවන් කියලා හිතන් ඉන්නේ? එහෙම එකක් නැහැ. අපි වර්ග කරනවා. මේවා ආසාවන්, මේවා කෙලෙස්, මේවා හොඳ දේවල්, මේවා නරක දේවල් කියලා අපි වර්ග කරන එකක් තියෙන්නේ මේ හිතින් බෙදලා. සංකල්ප අපි කොටස් දෙකකට බෙදාගෙන. එහෙම එකක් නැහැ. බොරුවන්නේ ඉතින්. මායාව තුළ මොනවද වර්ග කරන්න? කණ්ණාඩි බෙදන්න පුළුවන්ද අර මේ? කණ්ණාඩි තියෙන එක බෙදන්න පුළුවන්ද අර? එහෙම බෑනේ. දැන් කියාගෙන යන්න මොකක්ද තව තියෙනවා කිව්වේ? මොකක්ද තියෙන්නේ? තණ්හාව මොන තණ්හාව කියන්නේ මොනවද? තණ්හාව තමයි මිනිස්සු සාමාන්‍ය ජීවත් ලෙඩ දුකක් වුණාම මේ බෙහෙතක් වුණත් ගන්නේ ඒ ජීවත් වෙන ආසාව තණ්හාව නිසානේ. අර දැන් පොඩි එකට බෙහෙත් අපි අර ගිහලා අරන් දෙනවනේ. ඒ පොඩි එකා බෙහෙත් බොනවනේ දුන්නට පස්සේ. ඒක උඩ තණ්හාවක් තියෙනවා. එතන තණ්හාව තුළ තියෙන අපේ ඉන්න ස්වාමීන් වහන්සේ අපි ඒකනට බෙහෙත් අරන් අපිට තණ්හාව තියෙන නිසානේ. හරිද? හරි දැන් ඒක ඔබට ගලප ගන්නකෝ දැන්. ඉල්ලෙඩක් ඇදුනාම බෙහෙත් ගන්නවා. ඉතින් ඒක තණ්හාවක් වෙන්නේ කොහොමද? ඒකත් වන්න කණෙන් අහලා තියෙන දේවල් හින්දා තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. ඔව් දැන් ඒක තමයි මම ඉස්සෙල්ලා මරනවා බෙහෙත් බිවි නැත්නම් ඒ හින්දානේ ගිහිල්ලා කණෙන් අහලා අදාගත්ත දේවල් ටික හින්දා තමයි ඒ තණ්හාව අරක මේක ඔක්කොම තියෙන්නේ. දැන් ඔබට තියෙනවා මට නෑ කියලා ඒකත් කණෙන් අහලා. අර මෙහෙම දේවල් තියෙනවා ආයෙව බලන්න ආස හිතෙනවා. එහෙම එකක් නෑ. ඒක දාගත්ත දෘෂ්ටි ගොඩක් තියෙනවා. මේ අතිලා පැන්ඩෝල් මේ කොළු කැක්කමක් ගහම පැන්ඩෝල් දෙකක් බොනවා.
ඒක ආසාවක් වෙන්නේ නැහැ. ඔන්න මගේ ජීවිත ආසාවට තව කෙනෙක් මරනවා නම් අන්න ඒක වැරදි. එහෙම එකක් නැහැ මෙතන. ඔහොමත් අපිට ජීවත් වෙන්න බෑ නේද? ඒතර දැන් ඔක්කොම උතුරු කරන්න දෙයක් නැහැ නේද උතුරු? ඈ? එහෙම එකක් නැහැ. ඒ ඔක්කොම මේක දැන් ඔබට මම පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නවනේ. දැන් ඔබ ඔය හදන් ඉන්න ආසාව. ඊට පස්සේ ඔය කෙලෙස්. තණ්හාව ඔක්කොම කණෙන් ආලා හදාගත්ත කෙහෙල් මල් නෙවෙයිද? ඉතින් ඒව සංකල්පනේ බොරුනේ. ඉතින් ඒක කෙලෙස් කොහොමද ඇත්ත වෙන්නේ දැන්? කෙලෙස් කියලා එක જાතියක් නැහැ. ඒවා තියෙනවා පුතඥයින්ට. මේවා දන්නෝ අර කණෙන් ආලා මේ පේන ලෝකේ ඇත්ත කියලා හිතන් ඉන්න කට්ටියට ඒවා තියෙනවා. නමුත් මේක අහගත්ත කෙනා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එයාට ඒව දේවල් එහෙම දේවල් නැහැ. තේරෙනවද? දැන් ඔබ ඔය කහන්න කලින් ඔබට ඒව තිබුණානේ. ආසාව තිබුණා, කෙලෙස් තිබුණා, තණ්හාව තිබුණා, ඒව තිබුණානේ. දැන් තියෙනවද ඒව? දැන් ඒව ඇත්තද තිබුණා නම්? බොරු නේද? ඒකනේ ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් කොහොම මිනිස්සු වැඩිපුර හිටියා නම් එහෙම මේක ප්‍රශ්නයක් නැතුව යනවා. මේ ගානට තේරෙන්නේ දැන් අර ඉන්නේ ඔක්කොම බොරුව ඇත්ත කියලා පිළිගත්ත මිනිස්සු. ඒ හින්දා තමයි වාට උනත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. වාට පේන්නේ වාට කරගන්න බෑ කියලා එහෙම හිතන මිනිස්සුනේ වැඩි. දැන් මෙතන ඉන්න මිනිස්සු වගේ අය ඔක්කොම ලංකාවේ හිටියා නම් ආද අපි වගේ හිතන කට්ටිය හිටියනම් ප්‍රශ්නයක් නැහැ නේද ඔබ? ඈ? ඒක තමයි කියන්නේ. ඔබ ඉන්නේ ඒතකොට අර පුතඥයොත් එක්ක. ඔව් ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඔබ. ඔබ මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ඔබ සත්‍ය දැනගෙන නිහඬව ජීවත් වෙනවා. ඒකයි වෙන්න ඕනේ මෙතන. කියන්න එපා පුතඥයන්ට මේ වගේ එක හොඳයි මට අනුකම්පා කරන්න හොඳයි. ඉතින් වයිෆ් තුනක් කියන්න එපා. ඉතින් ඉන්නේ ආවම ළඟට ඔක්කොම හම් වෙනවා කියලා තමන් හිතෙන් ඉන්නේ. නෑ මේ කතාව දැනගෙන ඔබ ජීවත් වෙන්න. මේ මිනිස්සුන්ගේ අවිද්‍යාව ඔබ දකින්න. ඔබට දැන් ඔබ මේ මිනිස්සු අනුකම්පා කරන්න. අන්න හරි. අන්න ඒක තමයි කරන්න ඕනේ. දැන් ඇත්තම කතාව. ඔබ ඒ කට්ටියට අනුකම්පා කරන්න ඒ කට්ටියට මේ කතාව නොතේරෙන එකට දැන්. දැන් ඕක නොතේරිච්ච ඉඳ තමයි මෙච්චර කාලයක් අපි මේ සසරේ ඇවිද්දේ. ඈ? මෙච්චර කාලයක් බුදු කෙනෙක් හම්බ වෙනකන් ඇවිද්දේ ඔය කතාව වань අහගන්න. ඔබ මේ සාමාන්‍ය ලේසි පාසු ධර්මයක් නෙවෙයි ඔබ අහන්නේ. කවුද? අපේ මාසිනා එක දෙයක් ස්වාමීන් වහන්සේ බලන්න ගුරුවිට කැලේ ගිහිල්ලා බණහන්න දෙවිලා තියෙන එක දවසක්. නෑ. ඔව් මමත් ගිහලා එනවා ඒකට එනවා. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ වාට? කාමේ එහෙම තියෙනවද? කාම ආසාව තියෙනවද? නෑ අවුත් කතා කරන්නේ ඒකයි නැති වෙන්න බෑ මට මේක. ආමාසාව කියන එක තියෙනවා. සංවාසය දෙන්න හිතනවා. ඇති ආසාව නැති වෙනවනේ නෑ එතුමාට කමන්නේ නෑදී. බඩගින්නට එහෙම ඇතිනවා කියන එක. දැන් සංවාසය දෙන්න තනත් බලමුකෝ අපි දැන්. දැන් ඔබ පේන්නේ නෑනේ දැන් ඔබට. ඔබ සංවාසය දෙන්න කාත් එක්ක. බින්දත් එක්ක බින්ද පේන්නේ නෑනේ දැන්. ඒ ස්පර්ශය විතරයි නේ තියෙන්නේ. ඈ? ඒක අල්ලනකොට ඔව් ඉතින්. එතකොට දැන් ස්ත්‍රියක් ගැන හිතාගෙන තුන් වින්දනේ වේදන එකයි ඇත්තටම බිරිඳත් එක්ක ඉන්න එකයි දෙකම එක නෙවෙයිද? ඉතින් ඒකනේ ඉතින් කියන්නේ. එතකොට ඒ තෘප්තිය ඇවිල්ලා තියෙන ස්ත්‍රියකින්ද? ඔබ නේද හදාගෙන තියෙන්නේ? ඒකනේ. ඔබ පුරුෂයෙක් අර ස්ත්‍රිය බිරිඳ ස්ත්‍රියක් කියලා මේ කයවල් දෙක දන්නේ නැහනේ. දන්නේ නැහනේ කයවල් දෙක. ඒක හිතින් නේද හදාගන්නේ? ඉතින් හරිනේ ඒක. තුන් වින්දන යන්නේ කළා තියෙන්නේ. උකට බිරිඳක් ඕනේ නැහනේ. ඒක ඔබ බිරිඳට වැඩි ලස්සන කෙනෙක් ගැන හිතාගෙන සංවාසය දෙන්න. හරි එතකොට. අපි පේන්නෙත් නැහනේ දැන් කොහොමද දැන්. ඔබ නිදි වරුමුන් ඉන්නේ. ඔන්න නිදිය ගැන හිතාගෙන සංවාසය දෙන්න කොහොමත් එකයිනේ.
ස්පර්ශය එකයි නෙවට ලේසි දැන්. දැන් පෙවුනොත් නේ කරදරේ දැන්. දැන් පේන රූපය ඇත්ත වෙනවනේ එතකොට. දැන් ඇස් දෙකට පේන්නේව නැහැ. දැන් පේන්න තියෙන්නේ දැන් කොහොමත් එකයිනේ. මං අහන්නේ ඒවා කෙලස් නෙවෙයි. ඒවා අවිද්‍යාවෙන් කරොත් තමයි කෙලස් වෙන්නේ. දැන් ඔබ සංවාසයේ යෙදෙනවා මේකේ යථාර්ථය දැකගෙන. මේක ස්පර්ශයක් විතරයි. මේක ස්වංගින්දනයක් කියන එක අවබෝධ කරගන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? බොනිකමට ඔගේ මං කිව්වේ කරුණු ටික ගිහලා කල්පනා කරලා බලන්න මේක ඇත්තද බොරුද කියලා. සල්මාන් කිව්වේ දැන් බිව්වත් එකයි නොබිව්වත් එකයි කියලා. දැන් මේකේම මට හොඳට තේරෙනවා. බිව්වත් එකයි නොබිව්ව වෙලාවෙදී නා අන්තිමට අර නිකන් කායට දැනුන එක්ක වේදනාවක් හරි මොකක් හරි විතරක් අන්තිමට බිව්වත් එකයි නොබිව්වත් එකයි තමයි අන්තිමට වෙන්නේ. එහෙම එකක් නැහැ. ඒක ස්වර්ණාන්ත ඒ වේලේ හිතට එන දේ අපි කරයි කියන එක ප්‍රශ්නයක් නෑ නේද? ඒක අවබෝධය තුල බිව්වත් එකයි නොබිව්වත් එකයි නේ. ඔව් ආදීනවේ තියෙන්නේ මේ ආදීනවේ ඉන්නේ අවිද්‍යාවෙන් තමයි. රැවටුණු චේතනා. දැන් ඒකන සංවාසය දෙනාට පස්සේ මේ ස්ත්‍රීන් පුරුෂයන් සංවාසය දුනාම මේ අර ආදීනවක් එනවනේ. ඒ එන්නේ දෙන්නකින් නඩත්තු වෙච්ච එක. මම හිතන අතනින් තෘප්තියව කියලා එයා හිතන මෙහෙන් තෘප්තියව කියලා. එහෙම එකක් වෙලා නැහැ. ආදීනවේ කියන එක දැනෙන්නේ කයට නෙවෙයි මනසට. කයට දැනෙන්නේ කායික වේදනාව විතරයි. ආදීනවේ දැනෙන්නේ මනසට. එහෙම එකක් නැහැ ඒක. අතාර ගන්න බැරි ඉඳන්නේ දැන් ඒක වෙන්නේ දැන් රැවටිලානේ. ඒකනේ මා එපා කරපු මහා ආදීනයක් ඉන්නේ. ඈ? ආදීනවේ කියන්නේ ඒකට. පොඩි උන්ට ආදීනවේ නැහැ. රැවටි අවිද්‍යාව තියෙනකන් ආදීනයක් තියෙනවා අපිට. අවිද්‍යාව නැතිවෙද්දි ඒ කියන්නේ වින්දනයේ මාතුලින් එනවා කියන එක තැනට මං විද්‍යාව පහල කරගත්තාම ආදීනයක් නෑ එතකොට. මං එළියෙන් තිබුණ එනවා කියලා වැටෙච්ච ඉඳන් ඉන්නේ ආදීන වෙන්නේ. එහෙම එකක් එන්නේ නෑනේ. ඒකනේ මිනිස්සුන් අතහැර ගන්න බැරි. බිරිඳ ස්වාම පුරුෂය අතහැර ගන්න බැරි ඒකයි. මම එහෙන් නඩත් වෙනවා එයා මෙහෙන් නඩත් වෙනවා. දැන් ඒකට අරක්කු කියවම අරක්කුල ආදීනේ ඒකෙන් එනවා කියලා ඒ කායික ආදීන වෙන්නේ නැතර තියෙන්නේ. ඒක ඒකට කරපන්න. දැන් බෑ. ඒක දරකු වහමක් වෙනවා. අවතුල් ටිකක් බොනවා වගේ. සීන් ටික වැඩිපුර දාලා ප්ලේන් ටිකක් බොනවා වගේ. ඔව් අරක්කු කියන නම නෙමෙයි. ඒක අර ඒක කයටනේ දැන්. මොදාරි විදි වෙනවා කියන්නේ මනස තියෙන නිසා. මනසෙන් නිදහස් නැහැ කයි. විරියන්නේ කයර නෙවෙයි මනසට. මනෝ විකෘතිභාවය එන්නේ. කේන්ති යන්නේ ගහන්න හිතෙන්නේ අරම. ඒ කියන්නේ ස්වං හැබැයි අර කායික දුබලතාවය එන්නේ ඒකෙන් නෙවෙයි. කායික දුබලතාවය කයට. ඒක තමයි කායික ආදීනවේ. ඒක තමයි. අර සමහර මිනිස්සුන බීලා ගණ්ඩු කරලා හැබැයි දැන් අපිට අන්තිම මොහොත 100 නැති වෙනකම් බොනකම් හැබැයි අපි දන්නවනේ වෙලා තියෙන වැඩි. මේ කයට තමයි වෙලා තියෙන අපි කාටවත් බයින්දවත් ගහන්නවත් එහෙම කරන්නේ. තීර්දේ ආවෝදේ තුර විනා හැබැයි වෙට්ටිමම විවොත් අන්තිමටම අර 100 විතර නෙවෙයි වෙන්නේ. 100 කියන්නේ ඕක. ඒ කායකේ. එන නිකාර මේ පවර් සේවින් මොඩ් එකට යනවා කියලා කියන්නේ. ඒ වගේ. නැත්තම් අර වෙන දෙයක් කරන්න යන්නේ නැහැ කාටවත් ගහන්න. දැන් එන්ජින් එකත් ඕවර් හීට් වුණොත් ඒක අතර වෙනවා නේ වගේ එකක් වෙන්නේ. මේක මේ මැෂින් එකක්. එක දවසක් අර මහත්තයෙක් මෙහෙවල දුම්කොළ කෑල්ලක් කාලා එයා නිදාගෙන හිටියාට හුත්තට මත් වෙලා ඒක දුම්කොළ කෑල්ලක්. ඒ කයට කයට. එයා ඊට පස්සේ නිදාගෙන හිටියා ගොඩක් වෙලා. ඔව්. කායික දැනීම් ටික විතරයි තියෙන්නේ. කායික ආස්වාදය තමයි තියෙන්නේ මෙතන ඇත්තටම. කායට ආස්වාදය හෝ සැපතිය දුක හෝ සැපතිය නේතරයි. ඒක මනසට දැනෙන එකක් නෙමෙයි. දැන් මේ ඇල්ලුවට පස්සේ දැනෙන්නේ කායටනේ. අපි දැන් කොහොමද සායනස කායටනේ සැප වෙන්නේ නේ. ඔව් මනසට දැන් අපි රැවටුණානේ මනසට කියලා. දැන් ඔබ දැන් මේ එංගලන්ත යනවා කියන්නකෝ දැන් සැප හොයාගෙන. ඒක ඇත්තටම කනවා බොනවා නිදා ගන්න විතරනේ. පොඩ්ඩක් දේශගුණේ වෙනස් වෙයි.
කයට සැප වෙනවද ස්වාමීන් වහන්සේ? කයේ අවශ්‍යතාවයන්. නෑ අවිද්‍යාව ඉන්න මනුස්සයා සැප කියලා මානසිකව හදාගෙන එකක් වෙනවනේ. කයේ තියෙන 10 නිවා ගන්න දේවල් ටිකක් මං හිතන්නේ. කායික නෑ කායිකට දැනෙන්නේ අපිට සීතල උෂ්ණ දැනෙනවා කයට. බඩගින්න පිපාසිය දැනෙනවා නිදිමත දැනෙනවනේ. සාමාන්‍ය අවස්ථා ටිකක් නේ තියෙන්නේ. පොඩි කාට තියෙන. නමුත් අවිද්‍යාව ඉන්න මනුස්සයා අර මනෝමය ලෝකයෙන් හදා ගන්නවානේ මේ කයත් එක්ක ගැට ගහලා එකක්. සැප අර වගේ එකක් කියලා එකක්. නමුත් ඒක හම්බ වෙන්නේ නැහනේ ගියාම. අර ටික තමයි හම්බ වෙන්නේ. අර සීතල උෂ්ණයට ප්‍රතිකා මේකයි මේ බඩගින්න නැහැ ඒ ටික තමයි හම්බ වෙන්නේ. ඒක තමයි රට ගිය මිනිස්සුන්ට නෙතු ආපහු මෙතනට වෙන්නේ. සාමාන්‍යයෙන් අර අපි කකුල අකුණක් නමා වෙනකොට හිරි වෙනවා වෙනකොට ඒකට සපතන්න යන්නේ කකුල දිගේ. ඔව්. තියෙන විදිය වෙනස් කරනවා. වෙනස් කරනවා. නමුත් ඒක ටික වෙලාවක් විතරයි. ඔව්. ඔව්. ඒක දැනෙන්නේ කයටනේ. දැන් මානසික අවශ්‍යතාව සපුර ගන්නනේ දැන් අපි කසාද බඳින්න හරි මොනවා හරි කරන්නේ. දැන් එහෙම ඒක ඒතකොට දුකක් නේද තව වෙලා තියෙන්නේ. අපි විහිං වැටිච්ච එකක් මෙතන තියෙන්නේ රැවටිලා අවිද්‍යාවෙන් ඉඳලා. කායික අවශ්‍යතාව ටික විතරයි. ඒ ටික පොඩි කාටක් තියෙනවනේ. ඌට තියෙන්නේ බඩගින්න නිදිමතයි සීතල උෂ්ණේ. ඒ ටික තමයි ඇත්තටම අපිට දැන් තියෙන්නේ. මේ මොහොතේ තියෙන්නේ ඒ ටික. සම්මතය කියලා කියන්නේ බරුවක්. සම්මතේ 100% ගලවෙන්න ඕන සම්මතේ. සම්මතය කියන්නේ පට්ටපල් බරුවක්. මේක නෑ. ගොඩක් කියලා අනුන්ගේ මොනවට තමයි කරන්නේ. රෝගී මොනවා හිතයිද මොනවා කියයිද ඒවට තමයි හිතෙන්න දුක් විඳින්නේ. ඔව් මෙයා කිව්වෙත් ඒකනේ. මෙයාට තියෙන්නේ මෙයාගේ ප්‍රශ්න වලට වඩා අනිත් අයගේ ප්‍රශ්න. ඒක තමයි. මං කියන්නේ ඔබට වෙච්ච දේ ගැන මම නම් සතුටු වෙන්නේ ඇත්තටම. මං සතුටු වෙනවා මට පේන්නේ නැතුව කියන්නේ. පුරාජනේ උන්ට කියන්න එපා. හිතාගෙන ඉන්න. ඔව් ඊට පස්සේ කියන්න යන්න බෑ කතාව. ඊට අර තියෙන්න තියන්න නැතුව යනවා. ස්වාමීන් වහන්සේ කියනකොටම මම යනකොට කියන්නම් කියලා හිටියේ. බොම් එක තේරුණා. ඒක දැම්ම ගැන්නේ කියන්න. එතකොට ආයේ වයිප් පිටන්න ගන්නවා වෙන විදියකට. දැන් මේ දහම දන්නේ නැහැ. ඔව්. දහම දන්න කෙනෙක්. ඕක හිතේ තියාගෙන ඉන්න කියලා. විඳින්න තියෙන්නේ දැන්. අර අන්දේ ඉඟාගන්නේ මිනිස්සු හරි අන්දේ ඉඟාගන්නේ හරි ඉතින් අර මිතුන්ගේ මොඩකමින් ඉඟා ගන්නවා අන්දේ මිතුම ගිහිල්ලා ඉඟාගන්නේ හරි ඉතින් ඒක අනුන් අනේ බෝ කියලා දෙනවා අනේ පර්මිසුගේ මොඩකමින් ඒ දිවිනියා ඉඟා වෙලා යන්නේ ඉතින් කාලේ තියෙන කාලේ තියනවා කියලා කියන්නේ දැන් ඔයාලට රස්සා කරන්න නැහැ නේ. අනිත් එක ඕනේ ටික ඇත්ත බැන්දලා ළමයිනුත් ඉන්නවා දැන් කියලා තේරුම් ගන්න කාලේ හරියට. ඔව් දැන් ළමයින් වයස කීයද? හරි හරි තව අවුරුදු ගානේ උන් ලොකු වෙනවා කොහොමද? පැලේ හිටෙව ඇටේ හිටෙවහම පැලෙනවා වගේ මේ. ලොකු වෙනවනේ වායකට මහන්සි වෙන්න එපා. ඒ ටික වෙයි ගන්නට. ඒවා ඔබ සියල්ල අතාරින්නකෝ. දැන් මේ අතාරින්න දෙයක් නැහැ කියලාම ඔප්පුනා නම් හරි. අතාරින්න දෙයක් නැහැ ඇත්තට. ඉතින් ඔබ නිදහසේ ජීවත් වෙන්න. ඒවා ඒ විදිහට වෙනවා ගන්නට. ඒ සබාදාම. ඒ සියලු දේවල් පාලනය කරන්නේ සබාදාම විසින්. ඒක අපිට කරන්න දෙයක් මෙතන නැහැ. අපිට තියෙන්නේ නිකන් ඉන්න. නිකන් ඉන්න බැරි මිනිස්සුනේ දැන් ওই දඟලන්නේ. දැස් ටික හොඳ කරගන්න බෙහෙත් කරනවා. අයියෝ මහා වදයන්නේ දැන්. ඒ සබාදාම ඔබට දීලා තියෙන තෑග්ග තමයි යෝක. විවේකයේ දීලා තියෙන්නේ. දැන් ළමයි හැදුවා රස්සා කරා කොහොම හරි මොනවා හරි හේතුවකින් ඇස් දෙකත් පොට්ට කරලා දැම්මා. දෙයක් නොලැබෙනකොට තව දෙයක් දෙනවා. ඉතින් ඔබට දැන් ඇස් දෙක පෙනිච්ච නැති හින්දානේ දැන් ඕක මේ තේරුනේ. දැන් ඔබට ඇස් දෙක පෙවුනා නම් දැන් මෙතන තර්ක කෝටියක් ගේනවනේ දැන්. ඇත්තම නේද ඇස් දෙක පේන්නේ උන්ට බණ කියන්න බෑ අතට. ඇස් පේන්නේ උන්ට ඇහෙන් ගලවනවා කියන එක හරි අමාරුයි. කියලා දෙන්න හරි අමාරුයි. ඔව්. අපිටත් හොඳයි. අපිත් ගලපලා බලන්නකෝ. නෑ දැන් මට කියනකොට මට චිත්‍රපටිය වගේ එනවා. දැන් අවුරුදු 7ක් මෙයා විඳපු විවේකයේ සහ මම විඳපු දුක මට මෙවිලා පේනවා.
දැන් ඔබට ඇස් පෙවුනා නම් වාහනයක් එලවන්න වෙනවා. හරිද? බස් එකේ යන්න වෙනවා. එක අයට වැඩ කරන්න. හරිද? දැන් ඊට පස්සේ දැන් අර ළමයින්ට දෙයක්වත් තේරුණාම ඇවිල්ලා කියන්නේ නැහනේ. අම්බ කරන් අරක ගැන දියන් මේ ගැන දියන් කියලා පේනේ උන්ට තමයි ඒක කරුම යන්නේ. නේද? පේනේ උන්ට රූපේ ඇත්ත වෙලා බැඳිච්ච උන්ට තමයි ඒ කරුම යන්නේ. දැන් ඔබට ඒක ඇහෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මට බෑ පන්ති කරේ. ටක් ගාලා තේරෙනවා. ඒකනේ කියන්නේ මේ. වාහනයක් කෙලවන්න උනත් මනස කොච්චර වෙහෙසක්ද? මොන දවසට මොන මානසික පීඩනයක්ද? පීඩනයක්. දැන් මෙයා නිකන් බොරු එකක් පිනිනවා මට මේක කරන්න පේන්නේ නෑ නැහැ කියලා. පේන්නේ මගේ ඇත්තට අරුන්ට පේන්නේ නැහැ. ඔව්. දැන් මගේ ඇස් පේන්නේ උන්ටත් පේන්නේ නැහැ ඇත්තටම. උන් පේනවා කියලා හිතන් ඉන්න එකක් තියෙනවා. දුක් විඳිනවා. දුක් විඳිනවා. හිතන් ඉන්න එකක් තියෙන්නේ. අපිට මේ තියෙන ඇහෙන් ගැලවුනේ බොහොම අමාරුයි. අනේ පේන්නේ නැති තැනට ගියත් තියෙන හරි අමාරුයි. දැස් තියෙන උන්ට හරි අමාරුයි බන කියන්නේ. ඇයි උන් දැන් අපි අපි බන කියාගෙන යනකොට උන් මේ පේන එකක් අල්ලගෙන. ඒක බුදු පිළිමේ කොහොමද එහෙම පේන්නේ අහනවා. දැන් මෙයාට අවකාශය තියනවද? දැන් ඔබයි මම අතර දුර කොච්චර තියනවද? කියන්න බෑනේ. ඒක බොරුවන්නේ. දැන් නිගමනය කළා කියත හැකි. කනට ස්වාමීන් වහන්සේ අර අත්දැකීමට පරණ අත්දැකීමට. ඔව්. දැන් කියන්න බෑනේ. ඒක අවකාශය කියන එක බොරුවක් නෙවෙයිද? බොරුවන්නේ. අවකාශය මනසින් හදාගන්න. දැන් මම දැන් මම මෙතන ඉඳන් ඉන්නේ ඔබට සමානවද ඔබට පාතින්ද කොයි පැත්තද කියලා ඔබට කියන්න බෑනේ. ඉතින් ඒ ඔක්කොම නිර්මාණය කරගන්නේ කනින්නේ. ඇහැට පෙවුනත් කනින් නැත්තම් කියන්න පුළුවන්ද? දුර කියන්න පුළුවන්ද? උස පළලට කියන්න පුළුවන්ද? බෑනේ. ඒක. ඉතින් ඔබට ඔප්පුම වෙනවා මේක මේ ඇහෙන් දැකලා හදාගන්න ලෝකයක් නෙවෙයි මේ කනෙන් අහලා මනසින් හදාගන්න එකක් කියලා. ඔබට පැහැදිලිවම ඔප්පු වෙනවා ඔබ නිදහසේ හිතුවොත්. අපි මේ සූත්‍රය තමයි ලියලා දුන්නේ. අපි සූත්‍රය ලියලා දුන්නා. ඇහි කනයි ලියලා දුන්නා ගැට ගහලා. එකට ගැට ගහලා නැතිුනේ දැන්. ඔව් දැන් අහපොඩි මොකද නිදාසේ හිතනවා එහෙමත් නැහැ ඉතින් දැන් මම ඉතින් තේරුම් ගන්නද නෑ ඒක ඇත්තට තේරුම් ගන්න දෙයක්වත් නැහැ දැන් ඇහුවා ඉවරයි ආයේ මොකක්ද ආයේ නිකන් ඉන්න ගමන් ඉතින් මානසිකාරකට ගමන් නැහැ නමුත් ඉතින් ඇත්තම කතාව ඒක දැන් ඉන්න වෙලාවට අර වාගේ හිතලා දුක් වෙන්නේ නැතුව මේක හිතලා නතර වෙන්නේ ඔව් නෑ මොකක් වන්නේ වර්තමානයේ විතරනේ තියෙන්නේ දැන් කය තියෙන්නේ මෙතනනේ කය උතන තියලා අපි යනවා වෙන කොයි හරි ඒකනේ වෙලා තියෙන්නේ ඒතර සසර කියලා කියන්නේ අන්න ඒක දැන් ඔබ මනෝලෝකයක ඉන්න අතරේ කය මැරුණොත් එහෙම මොකද වෙන්නේ අර මනෝලෝකේ ඇත්ත වෙලා නේද එතකොට ආය ඔබට එතන කයක් තියෙනවනේ දැන් දෝප අනාගතයක් හදාගෙන යනවනේ දැන් හිතින් ඒතර ගිහිල්ලා දැන් ඒක සීන ලෝකේ ඇත්ත වෙලා තියෙද්දි මේ කය මැරෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ අතන හදාගත්ත කයත් එක තමයි ඔබ ජීවත් වෙන්නේ ඒක තමයි පුනර්භවය කියලා. පුනර්භවයක් නැහැ මෙතන. මේ සසර කියලා කියන්නේ. එහෙම එකක් නැහැ අතටම. දැන් දරුවෙක් මත්තන් දැන් පොඩි කෙනෙක් දෙකයිනේ. දැන් අපි කොච්චර දුක වැටේ යනවා වැටෙන්නවා. ඒ ඔක්කොම අහිමි වෙනවනේ. පොඩි මම මේ කියන්නේ තාම කොච්චර ඒවා අහිමි වෙනවද? ඔව්. සාපේක්ෂව බලන්න පේන කට්ටියට පේන තාත්තා කෙනෙක්ට තියෙන දුකයි ඔබට දෙන එක. මං කියන්නේ දැන් ඔබ ළමයිත් හැදුවා. හසාදත් දැන්දා. ඔක්කොම ඉවරයිනේ දැන්. මං කියන්නේ අය ඉවරයි දැන්. දැන් නිකන් ඉන්න තියෙන්නේ. අන්දේකට සිතිජේ පෙන්වීම. කියන්න ඔබට. පෙන්වන්න පුළුවන් නේද ඒතකොට? අන්දයට කිරි කවන්න බැරි වුණාට සිටිජේ පෙන්නන්න පුළුවන්. කරන්නේ. ඒක සබාදාම අපි පරීක්ෂා කරන්න ඉන්නේ. විවිධ වේසේ.
අපේ අවබෝධය පරීක්ෂා කරන්න. මිනිස්සු ආවා කියලා මේ අපිනේ කියන්නේ. මගේ ගැලවීම වෙනුවෙන් තමයි එන්නේ. ඔබේ ගැලවීම වෙනුවෙන් තමයි ඒ කට්ටිය ඔබට පෙන්වන්න කරන්නේ. අන්න ඒකයි. ඔබට අන්දිප් පේන්නේ නැහැ නැත්තම්. අන්දිප් පේන්නේ නැහැ නේ කට්ටියට දැන්. දැන් මම අන්දෙට නේ බණ කිව්වේ අතරම. ඔබට කිව්වේ. ඔබ හිතනම් මොහොත කිව්වා කියලා නෑ ඔබට කියන්නේ. අපි උඩ වැඩි යන්නේ. ඔව්. ඇති එද්දියන්නේ. පේන රූපේ දැන් කණෙන් අහලා හදාගත්ත එක පේන රූපෙට ගැට ගැහුවානේ. ගැට ගැහිලා තියෙන්නේ. ඒකයි ගලව ගන්න බැරුව තියෙන්නේ. දැන් මෙයාලට ඒ ප්‍රශ්නේ නෑ දැන්. ඒත් ගැට ගහපු ඒවා ලියා ගත්තට පස්සේ අලුතෙන් ගැට ගැහෙන්නේ නෑනේ දැන්. අලුතෙන් ගැට ගැහෙන්නේ නෑ. ද 100ට ප්‍රතිචාර දැක්වීමක් තමයි මෙතන ඇත්තටම වෙන්නේ. ඒ විපාකය කියලා කියන්නේ ඒක. 100ට ප්‍රතිචාර දැක්වීම. ඔබ ඇහෙන් මිදුණාට පස්සේ ඔබට ඇහෙන දෙයක් විතරයි තියෙන්නේ. ඇහෙන් මිදුණාම ඇහෙන දෙයක් නැතුව යනවා. දැන් අපිට ඇවිල්ලා කවුරුත් කියන්නේ නැහැ නේ අම්බ කරපන් කියලා. අර වගේක් දියන් මේ වගේක් දියන් කියන්නේ නැහැ නේ අපිට. ඇයි ඇහෙනොත් මිදිලා. කනනොත් මිදිලා. එතකොට අපිට අන්න විපාකයේ අවසන් වෙනවා. තේරෙනවද කියන්නේ? අතහැරින්න තමයි අතහැරිච්ච හැරින්න තමයි ඔබට ඇහෙන්නේ අරවා. ඒට උදේ රසාවට ඵලයක්. ඉතින් දිගන් දියන් අවුරුද්දට ගමේ යන්න ඕනේ අනව කරන්න ඕනේ මේව කරන්න ඕනේ සල්ලි ඉතුරු කරපන්. අපිට ඒව ඇහෙන්නේ නැහැ. අතහැරි. ඒකයි වැඩි. තමයි රහසක් තියෙනවා. මේ ඇහෙන් මිදුණාට පස්සේ ඇහැට ප්‍රතිචාර දක්වනවා කියන්නේ මේ පේන දෙයට අහු වෙලා. ඇහෙන් මිදෙන එක සාමාන්‍යයෙන් පේන මිනිස්සුන්ට කරන්න අමාරු වැඩක්. ඇහෙන් මිදෙනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඇහෙන් මිදෙනවා කියන එක මහා දරුණු වැඩක්. දුවම්. ඇහෙන් මිදෙන්න බැරුවනේ මිනිස්සු දාගන්නේ වෙන්නේ. ඒක මෙයාට සබදාම පෙන්නලම තියෙනවා. ඇහැම අයින් කරලා දාලා. පණිවිඩය අහන්න ගෙනත් දුන්න මෙතනට. ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ කිසි මහන්සියක් නැතුව ගෙදරට ගිහලා නිකන් ආයේ. ගෙදරට ගිහලා එකන් ඇවිල්ලා මේ වාඩි කරවල තේ දීලා ඔක්කොම කරලා මේ අත් මන් දැක්කම කැමරාවෙන් බලන් හිටියේ අතින් අරගෙන ඇවිල්ලා වාඩි කරවලා. පණිවිඩය ඇසුවා. ඒ මිනිස්සු මේ අහවල් යාළුවා මේ එකන් ආවා කියලා ඔබනේ කියන්නේ. නමුත් ඒ සබදාම ගෙනාවේ. සබදාම. අන්න ඒකයි. තව කෙනෙක් ගැලවීම වෙනුවෙන් ඔබ සතුටු වෙනවා කියලා කියන්නේ ඔබේ විමුක්තිය තමයි උදා වෙන්නේ. මොනවද දැන් ඔබට තියෙන තව ප්‍රශ්න තියෙනවද? තියෙනවද? ඈ? මොකද තියෙනවද අන්ට? නෑනේ. ඈ? ඔය චක්කුම් උදපාදී. ඒතකොට තමයි එහා පහළ වෙන්නේ අතර. ඒ දහම් මැස. මේ මස ඇහැ නෙවෙයි දහම් මැස පහළ වෙනවා. චක්කුම් උදපාදී ඥානං උදපාදී කියලා කියන්නේ. හරියට දෙන්නා පේන්න ගන්න. මේ ලෝකේ ඇත්ත පේන්නේ ඒතකොට වාට. එතකොට පේන්නේ ඔය ඇහැටවත් කනටවත් නෙවෙයි. ප්‍රඥාව කියන ඇහැට. ප්‍රඥාස පහළ වෙනවා. චක්කුම් උදපාදී. ඔව් හරියට තේරුණා නම් එකයි තියෙන්නේ දැන් ඔව් නිකන් ඉන්න වෙලාවට ඉතින් අහන එක වෙනවද යා මේ අද වුණා මේ රෙකෝඩින් එකත් එවන්නම් මම මෙතෙක් කල් අනිත් අය අනුකම්පා දැන් මෙයා අනිත් අයට අනුකම්පා කරනවා. මෙයා නේද දන්නේ?
අනික දැන් අය ඔබ දැන් අඬ ඔබට දැන් මේ කතාව පේන්න ගන්න එළියට ගියාම දැන් ගෙවල් වල මිනිස්සු ඇත්තටම එතකොට ඔබට ඇත්තටම මේ කතාව තේරුණා නම් මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තුළ ඔබට යම් ධර්මයක් පේනවා ඈ පේන රූපෙට අහු වෙන විදිය ගැටෙන විදිය වෛර කරන විදිය ඉරිසියා ගන්න විදිය ඒ ඔක්කොම ඔබට පේනවා ඇහැ නැත්තම් හරි දෙසි මේක තේරුම් ගන්න ඇහැ නෑ කියන්නේ ඉතින් හරියට මේක අහන්නත් ඕන. දැන් මෙයා මෙහෙට එන්න කලින් එයා හිතේ මානසිකත්වයේ ඇහැ නෑ කියලා දුක් කිව්වේ ඔව් දැන් ඇහැ තිබිලම නෑනේ දැන් අපි හරියට උදේවනා නම් දැන් කවුරුනේ ඇවිල්ලා ඇහුවොත් නෑගෙන් පෙනීම දෙන්නද කියලා එපා කියනවට දැන් ඇත්තටම ඔබට දැන් කියලා හිව් S2 හොද කරලා දෙනවා මොකද කරන්නේ ඈ කැමති වෙනවද කැමති වෙනවද අවංකවම කියන්නේ ඒක තමයි හරියදී දැන් ඇත්තට ඉතින් කියනවා කිව්වා මම මේ තත්ත්වයක නම් ඒක කියලා මම තාමයි මේ පුරුද්ද කරන්නේ නෑ ඇත්තනේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක කියන්නේ දැන් මොකක් හොඳ වුණොත් එහෙම ආය යන්න බෑ දැන් රස්තාවට අර හතේ දුකත් එක්ක එකතු කරලා විදිහ ඔව් ඩබල් එකේ ඒ දැන් ළමනුත් පොඩිනේ දැන් අර ඩබල් කරලා දුවන්න එනවා අය අර උදව් කරපු මිනිස්සුන්ට බලන්න බලන්න ඕනේ ඒක නම් ඇත්ත. අන්න මේකයි වැඩි ඇත්ත ඒක දැන් ඇත්ත කියනවම නිකන් ඔහොම ඉන්න බෑනේ දෙට්ට වෙලා මනස වෙන්නේ මේ මැවෙන ලෝකෙකට. නැත්තම් ඒ ලෝකෙකට නෙවෙයි. කතාව දැන් අපි පිට වෙයිසි ඉන්න සහෝදරයෝ ඉන්න දැන් මොන තරම් දුක් කියලා මුන්දේ දුකන් ඉස්ත ගන්න ඕනේ කියන අවුරුද්ද එද වෙදි අරන් යන්න ඕනේ දැන් ඒකට අහවලා නිකම්න්නේ අසරණය ඇස් පේන්නෙත් නැහැ කියලා ඒ මිනිස්සු මොනවා හරි අරන් එනවා ඒක නැද්ද සර්? දැන් දන්නවා ඒක අහලා තියෙනවා කතාව දන්නවා ඉතින් මං කිව්වේ ඒකයි තාම ඉතින් ඉතුරු ගෑනුනේ ඔය යන්නේ නැති ඉතුරු වෙලා දිනවනේ එක එක දේවල් අම්මලාගේ මලට හරියම හරි අමාරුයි ඔව් කියලා අහනවා ඒ පස්සේ හව වර්ගට අහුවෙනවා දැන් ඉතින් අපේ අම්මා කිලෝමීටර් 3ක් ඇදී අම්මා එතනදී ඇවිල්ලත් තියෙනවා අහලත් තියෙන ඉතින් අර ඒ ළමයි මත් ඉතින් ආවසට කෝල් කරනවා ළමයි කොහොමද කියලා තමයි ඉන්නේ ඒක ළමයි ඉන්නා තාම ඒක ඒ නොහැකියාව තමන්ගේ නොහැකියාව හොයාගන්න තව කෙනෙක්ගේ පිළිසරණක් හොයන්න අපි ඒකනේ මම හිතනවා මට තව කෙනෙක්ගෙන් පිළිසරණක් හම්බ වෙයි කියලා හම්බ වෙන්නේ නැහැ කවුරුත් එහෙම නෑ හම්බ වෙන්නේ මිනිස්සුන්ටත් ඕක තේරුම් ගන්න බෑනේ දැන්. මිනිස්සුන්ට අමාරුයි. ඔව් මිනිස්සුන්ට බොඩි මක් උගත් සමාජයේ ඉහළ සම්මතයේ ඉහළට ගිය බෑනේ. ඔළුවල මොනවද තියෙන අසුචිනේ පුරුවන්ගේ. අධ්‍යාපන ශාස්ත්‍රය කියලා මහා ඉගෙනගත්ත දේවල්. ඔව්. වැඩක් නෑ. මැරෙනවනේ මේ මිනිස්සු. මේ මිනිස්සු මව්ගතින් ඉපදිච්ච කට්ටිය. බුදුමා කියලා විශ්වාස කරන කට්ටියනේ. අන්න ඒකයි. අවුරුදු 6. ඒ කර්ම විපාකයක් කිව්වා. ඒත් අපිනේ කියන්නේ. ඒකත් අපිනේ කියන්නේ. අපිට එහෙම එකක් වන්නේ නැහැ නේ. පණිවිඩේ තියෙනවනේ ඇහෙනවනේ දැන්. ඒකනේ. පණිවිඩය ආගත්තාම ඇති නිවන් දකින්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. නිවන තුල ඉන්නේ. ඔව් නිදහසේ ඉන්න බැරි මිනිස්සුනේ නිවන හොයන්නේ. අනිත් එක අතහැර ගන්න බැරිකම තමයි අනිත් එක. අතහැර ගන්න බැරි වුණ නිවනක් හොයනවා. ඒක හේතුව. ඔව් මම අතහැරියා නම් නිවන ගාව ඉන්නේ එතකොට නිවන තුල අතහරිනකන් නිවනක් තියෙනවා අතහැරියාම නිවන බවටපත් වෙනවා ඒ කියන්නේ අල්ලගෙන පරිහරණයයි අතහැරලා පරිහරණයයි කියන්නේ දෙකක් අල්ලගෙන පරිහරණය තුල ආදීනයක් තියෙනවා විඩාවක් මේ එපා වීමක් කලකිරීමක් බයක් තියෙනවා අතහැරලා පරිහරණය තුල ඒව නැහැ ආස්වාදයේ විතරයි තියෙන්නේ ඒකනේ අතහැරලා විඳින ක්‍රමය හොයාගන්න ඕනේ. බැඳෙන්නේ නැතුව විඳින ක්‍රමය. හාමුදුරුවෝ දැන් ඉන්නේ දේශනාත් කරලා ඉවරයි. දැන් ඉතින් උන්වහන්සේ දේශනා කරන එකත් නතර කරානේ. දැන් ඉතින් ණය මම ගෙවනවා.
ඒ උන්වහන්සේගේ නිදහස තමයි ඒ සබාදාම හදලා තියෙන්නේ. ඒක නිදහස. ඔව්. ඒ නිදහස තමයි හදලා තියෙන්නේ සබාදාම. නෑ දැන් එන කට්ටියට හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ නිරෝගීව හිටියනම් ඒ දුක විඳින්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක සතුටු වෙන්න ඕනේ. ඉතින් හැම සබාදාම හැමදේම හදලා තියෙන්නේ රිද්මයක් මෙතන තියෙන්නේ. අපි අපි ඒ පණිවිඩය ගත්ත එකේට ණය ගෙවන්න ඕන. ඒ ඔබ ආවට පස්සේ අපි දේශන හාමුදුරු වෙන්නේ නැහැ නේද? අන්න එහෙමයි ඒක වෙන්නේ. රිද්මයක් තියෙන එතන. අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් කොහොමත්ම නැහැ නේ. විපාකයේ කියන එක බලපාන්නේ මේ කයටනේ. ඒ කය තුල මම නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් විපාකයත් මට අයිති නැහැ. විපාක කයනොත් මම නිදහස්. අන්න එහෙමයි වෙන්නේ. ඒ සමාපේ පණිවිඩය අරගත්තත් කරන්න තියෙන එක. ඔව් ඒක කයටනේ. දැන් ඒකද ස්වාමීන් මේක දුකක් කියලා ගත්තොත් නේ මම පිට බණ කියන වෙලාවට මේ මම තමයි බණ කියන්නේ කියලා හිතුවම මේක විපාකයක් වෙන්නේ. සබාධර්මයේ රිද්මය